සේදී අපි කතා කරන්නේ ශාක සෛලය හා සත්ව සෛලය ගැන නේද? මේ පාඩමත් එච්චර අමාරු පාඩමක් නෙවෙයි. හරි ලේසි පාඩමක්. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න පාඩම් අතරින් ලේසි පාඩමක්. හැබැයි ලේසි කිව්වට මේ පාඩමේ කොටස් තුනක් තියෙනවා. මොනවාද කොටස් තුන? ශාක සෛලය, සත්ව සෛලය අපි අධ්‍යයනය කරා. ඊට පස්සේ ඉන්ද්‍රියිකා ගැන කතා කරනවා. ඒ කියන්නේ ශාක හා සත්ව සෛල වල තියෙන ඉන්ද්‍රියිකා ගැන කතා කරනවා. අන්නේ ඉන්ද්‍රියිකා ගැන කතා කරලා ඉවර වෙනවා. ඒ ඉන්ද්‍රියිකා ගැන කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි කතා කරනවා විභාජනය. ඔන්න ඔය කොටස් ටික තමයි මේ පාඩමේදී ආවරණය කරන්නේ. ඉතින් අමාරු නෑ කිව්වට විභාජනයේ තාමත් වැදගත් කාරණයක්. ඒ වගේම අපේ ඉන්ද්‍රියිකා කොටස් ටික පාඩම් කරගන්න එකත් ඉතාමත් සුවිශේෂී. ඉතින් ඉන්ද්‍රියිකාවල කෘත්‍යයන් 40ක් විනාඩි 2ක් 3ක් ඇතුළත පාඩම් කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක කියලා දෙනවා. හැබැයි ඒ තැනට ආවම එතකොට ඉස්සරෝ මේක නෙවෙයි හම්බ වෙන්නේ. අපි සම්පූර්ණයෙන්ම ශාක සෛලයේ, සත්ව සෛලයේ, ෂයිඩන්, ෂුවාන්, රැඩොල්ෆ්, වර්කොච් වගේ කට්ටියගේ සෛල වාදයේ අපි සියල්ලම කතා කරලා ඉවර වෙනවා. අපි එතෙන් එනවා. මොකද සෛලවල තියෙන ඉන්ද්‍රියිකා ගැන කතා කරලා ඒ ඉන්ද්‍රියිකාවල කෙටි සටහනක් හදනවා. ඒ කෙටි සටහනේ තියෙනවා කරුණු මම 40යි කියලා කියන්නේ නමුත් 48ක් තියෙනවා. කරුණු 48ක් විනාඩි 2ක් ඇතුළත පාඩම් කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා. පැහැදිලිනේ? හරි. ඉතින් ඒ නිසා ඔයාලාට ඔය පාඩමේ ඒවා පාඩම් වෙන්නේ නැත්නම් පාඩම් කරගන්න අමාරුයි නම් අවස්ථාවක් තමයි මේ දීලා තියෙන්නේ. මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න, ප්‍රයෝජනෙට අරගෙන ඔයාලගේ වැඩේ කරන්න. පැහැදිලි නේද? ඔයාලගේ මේ වැඩේ කරගන්න. ඒක නිසා අපි ඒක අවස්ථාවක් කරගමු. හරි. මේ සෛලය පිළිබඳ සංකල්පය ලෝකෙට එනවද? ඉස්සරෝම සෛලය නිරීක්ෂණය කරේ කවුද? අපි කියන ඉස්සරෝම සෛලයක් නිරීක්ෂණය කරේ ඇන්ටන් වැන් ලීවන් රොබර්ට් හුක්. අපි දන්නවා රොබර්ට් හුක් කියන විද්‍යාඥයා එයා විසින්ම නිර්මාණය කරගත්තු අන්වීක්ෂයක් ආධාරයෙන් මොකද කරන්නේ? ඉස්සරෝම සෛලයක් අධ්‍යයනය කරනවා. එතකොට එයා දකිනවා මී වදයක කුටීර හා සමාන. මෙන්න මේ හා සමාන මී වදයක කුටීර හා සමාන ඔන්න ඔය හැඩයට තියෙන සෛල සමූහයක් එයා නිරීක්ෂණය කරනවා. පැහැදිලිනේ? මොකද්ද එයා නිරීක්ෂණය කරන්නේ? මී වදයක කුටීර වගේ හමුවන ඉතාමත් ලස්සන සෛල සමූහයක් එයාට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේක තමයි දරුවෝ එයා දකින්න දේ. ඉතින් ඊට පස්සේ එයා හිතනවා එනම් මේ එයා කිරලැබයක් පරීක්ෂා කරන්නේ කිරලැබයක් අරගෙන කිරලැබයක චූටි කොටසක් අරගෙන එයා යාම හදාගත්ත අන්වීක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කරනවා. එතකොට එයා දකිනවා මී වදයක කුටීර වගේ සෛල සමූහයක්. ඒක තමයි ලෝකේ මුල්ම වතාවට සෛලයක් නිරීක්ෂණය කරපු අවස්ථාව විදිහට අපි සලකනවා. කවුද? ඇන්ටන් වැන් ලීවන් රොබර්ට් හුක්. රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින් එයා විසින්ම නිර්මාණය කරගත්ත අන්වීක්ෂයක් ආධාරයෙන් මුලින්ම සෛලයක් අධ්‍යයනය කරනවා. ඊට පස්සේ කාලයත් එක්ක විවිධ කාරණා ගොනු වෙනවා. විවිධ දේවල් සමාජයට එනවා. ඊට පස්සේ මේ සෛලය පිළිබඳ පුංචි අදහස් එක කට්ටිය ඉදිරිපත් කරනවා. ඒතකොට සෛලය පිළිබඳ මූලිකම අදහස් ඉදිරිපත් කරපු 3 දෙනෙක් ඉන්නවා. කවුද 3 දෙනා? එක්කෙනෙක් ශ්‍රයිඩර්. ශ්‍රයිඩර් අනිත් එක්කනා ෂුවාන්. ෂුවාන් මේ විභාගයට අහපු ප්‍රශ්න. අනිත් එක්කනා රැඩොල්ෆ් වර්කොච්. රැඩොල්ෆ් වර්කොච්. හරිනේ. මෙයාලා ඉදිරිපත් කරනවා කරුණු 3ක්. යාළුවෝ 3 දෙනෙක්. යාළුවා ඉදිරිපත් කරනවා කරුණු 3ක්. මේකට අපි නමක් කියනවා මොකක් කියලාද? සෛලවාදය කියලා. එහෙනම් මේ තමයි දරුවෝ සෛලවාදය පිළිබඳ මූලිකම සංකල්පය. සෛලය පිළිබඳ ඉදිරිපත් කරපු අදහස තමයි මේ. මේකට අපි කියනවා මොකක් කියලාද? සෛලවාදය කියලා. එයාලා කිව්ව අදහස් හරිම සරල අදහස් තුනක් තියෙන්නේ. ඒ අදහස් තුنين තමයි මේ පාඩම ගොඩනැගෙන්නේ. එයාලා කියනවා සියලුම ජීවි නිර්මාණය වෙලා තියෙන්නේ මොනවාකින්? සෛල වලින්. ඒ නිසා යාලා කියනවා ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි. මොකක්ද යාලගේ පළවෙනි අදහස? ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. කියන්නේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කියන්නේ කොහොමද? මෙහෙම හිතන්නකෝ. අපි ගත්තොත් මේ බිත්තියක් මේ මේක බිත්තියක් කියලා හිතන්නකෝ. එතකොට මේ බිත්තිය ගත්තොත් එහෙම බිත්තිය ගොඩ නැගිලා තියෙන්නේ මොන වගේද? අපි තුන් ගඩොල් වලින් කියලා. එහෙනම් මේ බිත්තිය ගොඩ නැගිලා තියෙන්නේ ගඩොල් වලින්. එහෙනම් මේ ව්‍යුහේ ගොඩ නැගිලා තියෙන්නේ මොන වගේද? සම්පූර්ණයෙන්ම ගඩොල් වලින්. පැහැදිලි නේද? මේකේ සම්පූර්ණ ව්‍යුහේ ගොඩ නැගිලා තියෙන්නේ මොන වගේද? ගඩොල් වලින්. ඊට පස්සේ දරුවෝ අපි මේක එකින් එතකොට මේ බිත්තියම නිර්මාණය වෙලා තියෙන ගඩොල්. ඊට පස්සේ මේ බිත්තියේ කාර්යය මොකක්ද? මෙයා මොනවද වැඩක් කරනවා? මොනවද කරන්නේ?
සමාට හොර හතුරුන්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. සීතල උෂ්ණත්වය වගේ දේවල් වලින් අපි ආරක්ෂා කරනවා. ඒ වගේම වෙන් කරලා තියෙනවා. එහෙනම් මේ කාමරයට අවශ්‍ය මේ කෘත්‍ය ඉෂ්ට කරන්නේ මේ බිත්තිය. අන්න ඒ වගේ එයාලා කියනවා ජීවීන් නිර්මාණය වෙලා තියෙන ව්‍යුහමය කෘත්‍ය මේකකය සෛලය කියන. ඒ කියන්නේ ව්‍යුහය ගොඩ නැගලා තියෙන සෛල වලින් කෘත්‍ය ඉෂ්ට කරන්නේ කවුද? සෛල වලින්. ඒ නිසා එයාලා කියනවා ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍ය මේකකය සෛලයයි කියලා. ඊට පස්සේ දෙවෙනි කාරණේ විදිහට කියනවා මෙන්න මේ විදිහට ජීවීන් එක්ක ඒකසෛලිකයි එහෙමත් නැත්නම් බහුසෛලිකයි කියලා කියනවා. ඒ කියන්නේ එක්ක ජීවීන් තනි සෛලයකින් හැදිලා තියෙනවා. ආයෙත් එයාලට කියනවා අපි ඒකසෛලිකයි කියලා. තවත් සමහර ජීවීන් සෛල ගණනාවක් එකතු වෙලා හැදිලා තියෙනවා. ආයෙත් අපි යාලට කියනවා බහුසෛලිකයි කියලා. එහෙනම් ජීවීන් එක්ක ඒකසෛලිකයි. එහෙමත් නැත්නම් බහුසෛලිකයි. දැන් අපි කියනවා ජීවීන් ඒකසෛලික හෝ බහුසෛලික වේ කියලා. පැහැදිලි එක්ක ජීවීන් ඒකසෛලිකයි එහෙමත් නැත්නම් ජීවීන් බහුසෛලිකයි. පැහැදිලිනේ? ඊට පස්සේ ඊළඟ කාරණයට කියනවා නව සෛල ඇතිවන්නේ පවතින සෛල බෙදීමෙන්. අලුත් සෛල ඇති වෙන්නේ තියෙන සෛල බෙදීලා. ආයෙත් තමයි යන කියන්නේ ඊළඟ කාරණා. ඉතින් ඔය කරුණු තුන පාඩම් කරගන්න ඉච්චර අමාරුද? මොනවද කියන්නේ? ජීවීන් එක්කෝ මේ ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍ය මේකකේ සෛලය. ඒක ඇත්තනේ අපි හැදලා තියෙන මොනවා වගේ සෛලවද? එහෙනම් කියනවා ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍ය මේකකේ සෛලය. ඊළඟට කියනවා මොකද්ද? ජීවීන් එක්කෝ ඒකසෛලිකයි එහෙම නැත්නම් බහුසෛලිකයි. يعني එක්ක ජීවියෙක් හැදලා තියෙන තනි සෛලයකින්. එහෙම නැත්නම් සෛල ගණනාවක් එකතු වෙලා බහුසෛලිකයි. ඊළඟට කියනවා මොකද්ද? නව සෛල ඇති වෙන්නේ පවතින සෛල බෙදීමෙන්. හරි සරල කතාවක්. දැන් ඉතින් මේ බලන්නකො. දැන් මූණේ පුංචි තුවාලයක් ආවා කියන්නකො. ටික දවසක් ඇති මූණ සුව වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතන තිබිච්ච සෛල වගේම සෛල ටිකක් තමයි ආයෙ එන්නේ. අපි තුමු අත්ල ටික සිනිදුයිනේ. අපි තුමු අත්ල තුවාල වුණා කියලා. ඒතකොට අත්ල තුවාල වුණොත් මොකද වෙන්නේ? අත්ල තුවාල වෙනවා ආයතන සෛල එනවා. එතකොට එන්නේ මොනවද? සිනිදු සෛල නෙමෙයි ඉන්නේ ගොරෝසු සෛල. ඇයි අතේ තියෙන තරම ගොරෝසු සෛල. අත තුවාල වුණාම අලුත් සෛල ඇති වෙන්නේ එතනින්ම තමයි. එහෙම නේ? ඊට පස්සේ අපි තුමුකෝ යටිපතුල තුවාල වුණා කියලා. එතකොට යටිපතුල සුව වෙනවා. ටික දවසක් යද්දි එතනින් සෛල එනවා. එන්නේ සිනිදු සෛලද? නෑ. ගොරෝසු සෛල. ඇයි යටිපතුල තියෙන ගොරෝසු සෛලනේ. ඒ තියෙන සෛල තමයි විභාජනය වෙන්නේ. නව සෛල ඇති වෙනවා විභාජනය කියන්නේ. ඉතින් ඕක තමයි දරෝ කතාව. එහෙනම් මොකද වෙන්නේ? සෛලවාදී මෙන්න මේ වගේ කරුණු තුනක් තියෙනවා. මොනවාද කරුණු තුන? ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍ය මේකකය සෛල. දැන් පාඩම් ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍ය. ඒ කියන්නේ ව්‍යුහය ගොඩ නැගිලා තියෙන සෛල වලින්. ඒ වගේම කෘත්‍ය ඉෂ්ට කරන්නේ කවුරු වගේද? සෛලය වගේ. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍ය මේකකය සෛලයයි. ඊට පස්සේ කියනවා එක්ක ජීවීන් ඒකසෛලිකයි එහෙමත් නැත්නම් බහුසෛලිකයි. ඇත්තනේ මේ පරිසරයේ ඉන්න හැම ජීවියෙක්ම එක්ක ඒකසෛලිකයි. අපි දන්නවා අමීබා නේද? එව්ග්ලිනා, පැරමීසියම්, ක්ලැමිඩෝමෝනාස්ලා ඒකසෛලික ජීවි. බැක්ටීරියා විශේෂයෙන් නම් තමයි. හැබැයි අපි ඒකසෛලිකින් නෙමෙයි. අපි බහුසෛලිකයි. හැබැයි අපි ජීවය ආරම්භ කරන්නේ මොනවකින්ද? ඒකසෛලිකින් නේ. මාගෙන් එන ඩිම්බේකුත් පියාගෙන් එන ශුක්‍රාණුකුත් එකතු වෙලා හැදිච්ච යුක්තාණුවක් ගර්භාෂය තැම්පත් වෙලා තමයි දින 280ක ගර්භාෂ කාලයකින් පස්සේ අපි ජීවිතය ආරම්භ කරනවා. එහෙනම් අපිත් ආරම්භ වෙන්නේ කොහොමද? එක සෛලයකින්. එහෙනම් ඒකත් හරි. ඊළඟට කියනවා මොකද්ද? නව සෛල ඇතිවන්නේ පවතින සෛල විභාජනය. නව සෛල ඇති වෙන්නේ. එහෙමයි කියන්නේ. තිබ්බ සෛල බෙදිලා ඒකෙන් තමයි අලුත් සෛල ඇති වෙන්නේ. ඔයාලා මේ දරුවෝ කාරණේ. එහෙනම් ඕක තමයි සෛලවාදයේ ශ්‍රයිඩන් ෂුවන් රඩොල්ෆ් බර්ගච් කිව්වේ. ඉතින් ඕක හරියට ඕක මතක තියාගන්න අමාරු නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සෛලවාදයේ පිළිබඳ ඉදිරිපත් කරපු අදහස් ටික අරගෙන අපි කො විස්තර කරනවා. ශාක සෛලයේ වෙනම අධ්‍යයනය කරනවා. සත්ව සෛලයේ වෙනම අධ්‍යයනය කරලා ඒ කතාව තමයි අපි ඉස්සරහට අරගෙන යන්නේ. පැහැදිලිනේ? අමාරු කොටසක් නෙවෙයි. අපි නෝට් එකක් ලියලා ලස්සන කතා කරලා මේකෙන් අමාරු ප්‍රශ්න අහලා නෑ. හැබැයි ඉරිකාන ප්‍රශ්න වලදී හිතන්න පුළුවන් ප්‍රශ්න අහලා තියෙනවා. පැහැදිලිනේ? මම අර හැමදාම කියන්නේ හිතන්න පුළුවන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසා හොඳ පාඩම අපි කතා කරගෙන යමු. ඔන්න එහෙනම් ඉස්සරෝම අපි කිව්වා මොකද්ද? සෛලයක ඉදිරිපත් සෛලයක් නිරීක්ෂණය කරේ කවුද කියලා. කවුද රොබර්ට් හූක් විභාගෙදී අහලා තියෙනවා. ඊට පස්සේ සෛලවාද ඉදිරිපත් කරේ කවුද කියලා. ඔන්න තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනා තමයි ඉදිරිපත් කරේ කවුද? ශ්‍රයිඩන්, ෂුවාන්, රැඩොල්ෆ් බර්ගච්. ඊට පස්සේ කියනවා මොකද්ද? මෙන්න මේක. මොකද්ද? සෛලවාදයේ කරුණු තුනක් තියෙනවා. ඔන්න ඔය කරුණු තුන අපි දැනගන්න. අනිවාර්යෙන් අපි පාඩම් කරගන්න. ඔක පාඩම් කරගත්තාම පළවෙනි කොටස ඉවරයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම දරුවෝ විභාගයේදී අපිට අඳින්න පුළුවන් වෙන්න ඕන රූප සටහනක් තමයි ශාක සෛලයේ සත් සෛලය. එච්චර අමාරු නෑ. ඒක ඇඳලා ඒ කොටස් නම් කරලා ශාක සෛලයේ සත් සෛලයේ වෙනස්කම් රූප සටහන ඇසුරින් කතා කරනවා. ඊට පස්සේ එනවා ඉන්ද්‍රිකාව. ඔයාලා බලාපොරොත්තු වෙන කොටස. මොකද්ද? කරුණු 40ක් කටපාඩම් කරනවා.
කටපාඩම් නෙවෙයි මනෝමයෙන් කියනවා. හරිනේ. හරි. ලස්සනට යන්න. එතෙන්ට පිළිවෙලට ආවට පස්සේ තමයි ඔයාලට පුළුවන් වෙන්නේ එතනින් ඉස්සරහට ලස්සනට යන්න. හරි. එවනතර ලියා ගන්නක මාතෘකාව නේද? ශාක හා සප්ත සෛලය. මාතෘකාව ශාක හා සප්ත සෛලය. ශාක හා සප්ත සෛලය. හරි ලියන්න. පොඩි සටහනක් ලියන්න. මේ විදියට ලියන්න දරුවා. මම කියන විදියට ලියන්න. ඒ කියන්නේ දරුවෝ මේ ඔයාලගෙන් මේ පැය අරන් තියෙන්නේ මොනවා සඳහාද? ඔයාලත් එක්ක පාඩම් කරන කාලේ. මේ මම අරන් තියෙන්නේ ඔයාලගේ පාඩම් කරන කාලේ. ඒකට ඔයාලා මේ කොටස කවුරු හරි සර් කෙනෙක්ගෙන් හරි මැඩම් කෙනෙක්ගෙන් හරි කොහොම හරි ඉගෙනගෙන නැතුව එන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඒ කියන්නේ කොයි විදියට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේ මම උගන්වනවානේ. ඒ උගන්වලා මේ ඔයාලත් එක්ක පාඩම් කරනවා. එතකොට මොකද කරන්නේ? මේකේ චුට්ටි වෙලාවක් ඉවර වෙද්දි මේක ඔයාලට පාඩම්. ඒ නිසා සටහන ලියන්න ඕනේ මම කියන විදියට. ඇයි මම කියන විදියට ලියන්න ඕනේ කියන්නේ? ඒ සටහන ලියන්නේ ඔයා පාඩම් කරන විදියට. ඒකේ වැල් වටාරම් ගොඩාක් නැහැ. ඒකේ වැල් වටාරම් නැහැ. ඔයාගේ ඔළුවට තාම කියුව ගමම්ම මගේ අර අංග චලනයන් මං කියන විදියවල් ඒ ඔක්කොමත් එක්ක මතකෙට යන්න තමයි මේ සටහන ලියන්නේ. ඒ නිසා මම කියන විදියටම ලියන්න. හරිනේ? හරි. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. මෙන්න මෙහෙම තරුවක් දාලා ලියන්න. මුලින්ම සෛලයක් නිරීක්ෂණය කරන ලද්දේ මුලින්ම සෛලයක් නිරීක්ෂණය කරන ලද්දේ මුලින්ම සෛලයක් නිරීක්ෂණය කරන ලද්දේ රොබර්ට් හුක් විසිනි. 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 රොබර්ට් හුක් විසිනි. ඊට රූලක් පහලින් ඒකට එක රූලක් පහලින් ලියන්න. ඒ සඳහා ඔහු විසින් සාධන ලද අන්වීක්ෂයක් යොදා ගන්නලදී. ඒ සඳහා ඔහු විසින් සාධන ලද අන්වීක්ෂයක් යොදා ගන්නලදී. ඒ සඳහා ඔහු විසින් සාධන ලද අන්වීක්ෂයක් යොදා ගන්නලදී. ඒ සඳහා ඔහු විසින් සාධන ලද අන්වීක්ෂයක් යොදා ගන්නලදී. ඊළඟ කරුණ කිරල ඇබයක් කිරල ඇබයක් කිරල ඇබයක් කිරල ඇබයක් පරීක්ෂා කර කිරල ඇබයක් පරීක්ෂා කර කිරල ඇබයක් පරීක්ෂා කර කිරල ඇබයක් පරීක්ෂා කර මීවදයක කුටීරමින් කිරල ඇබයක් පරීක්ෂා කර මීවදයක කුටීරමින් කිරලෑබයක් පරීක්ෂා කර මීවදයක කුටීරමින් සෛල සමූහයක් ඔහු විසින් නිරීක්ෂණය කරන ලදී. කිරලෑබයක් පරීක්ෂා කර මීවදයක කුටීරමින් සෛල සමූහයක් ඔහු විසින් පරීක්ෂා කරන ලදී. හරි. ඊට පස්සේ මේ රූප සටහන ඇඳගන්න. මේ රූප සටහන ඇඳගන්න. මේක ඇඳගන්න. මේක මේ රූපය ඇඳගන්න. මීවදයක කුටීරම. ළමයි මේකත් මම කියන්නම්. මොකද දැන් අනිත් ගුරුවරුත් මේ ගැන කියන හින්දා ඔයාලට මගේ ඔන්ලයින් පන්තියකට ලියාපදිංචි වෙන්න ඕන නම් මේ නම්බරයට කෝල් එකක් දීලා තොරතුරු ගන්න. හොඳ හැම පන්තියකටම ඔන්ලයින් පන්තිය එනවා. නිසා මේක හරහා ඔන්ලයින් පන්තියකට ලියාපදිංචි වෙන්න ඕන නම් තොරතුරු ගන්න. ඇයිනේ. එතකොට 10 11 ඒ පන්ති ආරම්භ කරලා තියෙන පන්ති කිසිම එකක් කොරෝනා අවසන් වුණාම නවතින්නේ නැහැ. ඔන්ලයින් ක්‍රමයට දිගටම යනවා. WhatsApp වලින් මේකෙන් තොරතුරු ගන්න පුළුවන්, කෝල් කරලා ගන්න පුළුවන්. මටම කතා කරන්න ඕන නම් 071 353 3 868 මේකට කෝල් කරන්න. හරි.
මටම කතා කරන්න ඕන. WhatsApp එකකින් නෙවෙයි ෆෝන් කෝල් එකකින් ගන්න මේක නෑ. පැහැදිලිනේ? මේකට ඔයාලා කැමති විදිහකට ගන්න WhatsApp හරි එහෙම නැත්නම් ෆෝන් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි ඕනම විදිහකට මේකට කතා කරලා ඕනම තොරතුරක් ගන්න පුළුවන්. 10ද 11ද කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේම 10 11 වසරේ සම්මන්ත්‍රණයක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති. පළවෙනි පාඩම් පහම ආවරණය කරන සම්මන්ත්‍රණයක්. ඉතින් මේ සම්මන්ත්‍රණයට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ සම්මන්ත්‍රණය පිළිබඳ විස්තරات ඔය ගෲප් කරා දාලා තියෙනවා. ඉතින් ඒකට අදාළ තොරතුරුත් මේකෙන් තමයි ගන්න ඕනේ. පැහැදිලි නේද? Telegram group එකේ සියලුම විස්තර තියෙනවා. මටම කතා කරන්න ඕන නම් මේක කරා ගන්න. ඒ වගේම ගම්පල දරුවන්ට සසෙත් මා ආයතනයට ගිහිල්ලා හෙට දවසේදීත් පුළුවන් මොනවා වෙන්නද අන්තිම පන්ති වලට එන්න ඉන්නවනම් ලියාපදිංචි වෙන්න පුළුවන්. ගම්පල දරුවෝ ඉරපණී පන්සල ඉස්සරහා සබ්ස්තූප තට්ටුවේ සසෙත් මා ආයතනයේ තියෙනවා. ඒකට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න. මගේ විෂයන් වලට විතරක් නෙවෙයි ඔයාලා මේ කාල සීමා දින ඉගෙන අඳුරගත්ත ගණන් විද්‍යාව ඉංග්‍රීසි සිංහල ඉතිහාසය ICT සියලුම විෂයන් වලට ඒ අයට එකතු වෙන්න පුළුවන්. හෙට දවසක් පියුට්ටයි හෙට දවසේ උදේ 8:00 ඉඳන් 4:00 වෙනකම්. පැහැදිලිද? එතකොට ගම්පල දරුවන්ට මේ පණිවිඩය කිව්වේ අලුතින් එන්න ඉන්නවා නම් දරුවෝ පරක්කු කරන්න එපා. මොකද පරක්කු වුණොත් එහෙම ගොඩක් දේවල් ගම්පල දරුවන්ට ආය මඟ හැරෙවි. ඒ නිසා ලියාපදිංචි වෙන අය ලියාපදිංචි වෙන්න. එතකොට ඔන්ලයින් එකට ඔන්ලයින් කට්ටිය දිගටම සම්බන්ධ වෙනවා නම් මේක හරහා ගම්පල SSF මා හරහා මටම කතා කරනවා නම් මේක. මේ නම්බර් එක ලියලා තිබ්බා. හරි කවුරුත් මොකුත් හිතන්න එපා. මම ගොඩක් දරුවෝ මම මෙහෙම උගන්වනවානේ. මම උගන්වලා මම කවදාවත් මගේ පන්ති ගැන කියන්නේ නැහැ නේ. ඒක මගේ පොඩි පුරුද්දක් නේ. නිසා මම හිතුවා නෑ මම ඒක කියන්න ඕනේ. මොකද ඔයාලා මගෙන් ඉගෙන ගන්න සමහරලාට. ඒ වුණාට ඒකලා කොහේ හරි අතරමං වෙලා ආය දවසක මං ගාවට එනවට වඩා හොඳයි නේද? එන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් එන්න. හරිනේ? ඔයාලා ආවට පස්සේ මේක කිව්වා කියලා හිතන්න එපා කවුරු කරදිට. මේ කිව්ව පණිවිඩය දුන්නේ අයියේ අහන නිසායි මම හිතනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා නේද? මොකද මම ඔයාලත් එක්ක මේ විදිහට හැමදාම හම්බ වෙනවනේ ඒක නිසා. ඊට පස්සේ තමයි අපි ඊළඟට යනවා මොකක් ගැන කතා කරන්නේ? මේක ඉවරයි. මේක ඇඳගත්තානේ. ඊට පස්සේ මාතෘකාවක් කියන්න සෛලවාදයේ මූලික සංකල්ප කියලා. සෛලවාදයේ මූලික සංකල්ප. 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 හරි. දරුවෝ සෛලවාද ඉදිරිපත් කරේ කවුද? සෛලවාද ඉදිරිපත් කරේ ශ්‍රයිඩර්, ෂුවන් සහ රැඩොල්ෆ්. ශ්‍රයිඩර් ඉන්නවා. හරි. ඒ වගේම ෂුවන් ඉන්නවා. හරි. ඊට පස්සේ කවුද ඉන්නේ? රැඩොල්ෆ්. ලස්සන නම් තුනන්නේ චුට්ටක් තියෙනවා දරුවෝ. ඒ කියන්නේ කියද්දි නිකන් කටපාඩම් වෙන ස්වරූපයක් තියෙනවා නම් ටිකක්. රැඩොල්ෆ් බර්කොච්. රැඩොල්ෆ් බර්කොච්. බර්කොච් කියන ලියන්න. තමක් නැහැ නේද? සෛලවාදයේ ඉදිරිපත් කරේ මේ තුන් දෙනා. ශ්‍රයිඩර්, ෂුවන්. දැන් දෙන්නම අල්ෂයන්ක් තියෙනනේ. ශ්‍රයිඩර්, ෂුවන්, රැඩොල්ෆ් බර්කොච්. ඉතින් මේ කට්ටිය තමයි සෛලවාද ඉදිරිපත් කරේ. සෛලවාදී කරුණු ටික මතකයි. මතක් කරන්න පොඩ්ඩක් ආවර්ජනය කරමු. මොනවද සෛලවාදී තිබ්බ කරුණු? සෛලවාදයේ මෙන්න මේවා තිබ්බා නේද? මොකද්ද? ජීවීන්ගේ ව්‍යුහමේ හා කෘත්‍යමය එකකේ සෛලය. ඊට පස්සේ කිව්වා මොකද්ද? ඊළඟට කියනවා එක්ක ජීවීන් ඒකසෛලිකයි එහෙමත් නැත්නම් ජීවීන් බහුසෛලිකයි කියලා. ඊට පස්සේ කියනවා මොකද්ද? නව සෛල ඇතිවන්නේ පවතින සෛල බෙදීමෙන්. ඔක තමයි සෛලවාදයේ කාරණා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිම සරල කරුණු ටිකක් තියෙනවා. හරි. අපි ලියමු. කරුදදාලියන්. දැන් ඕක මතකයි ඈ. දැන් ඝර්ෂණයෙන් පාඩමේම අභ්‍යාස දකිද්දී ගොඩක් කට්ටිය කරලා තිබ්බා. ඒතර මට ඒවා වලදී මට බලලා එවන්න තරම් කාල සීමාවක් නැහැ. ඉතින් නමුත් ඔයාලා බය වෙන්න එපා. මම ඒක වෙනුවෙන් අද පේපර් සෙට් එකක්ම කරනවා. ඒ කරන්න හැබැයි ඒක විශේෂිත විදිහට කරන්න. හරි නේද? හරි. හරි ලියන්න. කරුවක් දාලා ලියන්න. කරුවක් දාලා ලියන්න. මාතෘකාව ලියන්න. සෛලවාදයේ මූලික සංකල්ප. ඊට පස්සේ ලියන්න මේ. ඊට පස්සේ ලියන්න මම මේ කියන්නේ. සෛලවාදයේ ඉදිරිපත් කරන ලද්දේ සෛලවාදයේ ඉදිරිපත් කරන ලද්දේ සෛලවාදය ඉදිරිපත් කරන ලද්දේ සෛලවාදයේ ඉදිරිපත් කරන ලද්දේ කමාද දාලියන්න ශ්‍රයිඩන් 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 ෂුවන් ෂුවන් ශ්‍රයිඩන් ෂුවන් රැඩොල්ෆ් බර්කොච් විසිනි ශ්‍රයිඩන් ෂුවන් රැඩොල්ෆ් බර්කොච් විසිනි ශ්‍රයිඩන් ෂුවන්
රැඩොල්ෆ් බර්කොච් විසිනි. ශ්‍රයිඩන් ෂුවන් රැඩොල්ෆ් බර්කොච් විසිනි. ඊට රූලක් පහලින් තරුවක් දාලා ලියන්න. සෛලවාදයේ මූලික උපකල්පන සෛලවාදයේ මූලික කරුණු තුනකි. 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 පල්ලයට ලියන්න. අංක 1. සෛලවාදයේ මූලික කරුණු තුනකි කියලා ලියවනම් අංක 1 දාලා ඔහොම ලියන්න. අංක 1 2 3 අංක 1. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි. अंक देख अंक देख अंक देख जीवीन एक शैलिकीन हो बहुशैलिकीन वे. 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 जीवीन एक शैलिकीन हो बहुशैलिकीन. තුන්වෙනි එක නව සෛල ඇතිවන්නේ පවතින සෛල බෙදීමෙනි. නව සෛල ඇතිවන්නේ පවතින සෛල බෙදීම. දැන් පොඩ්ඩක් ආවර්ජනය කරන්න. කිව්ව ඒවා මතක් කරන්න. මොනවාද? සෛලේ නිරීක්ෂණය කරපු මුල්ම පුද්ගලයා. සෛලවාද ඉදිරිපත් කරපු තුන් දෙනා ශ්‍රයිඩර් ෂුවන් රැඩොල්ෆ් බර්කොච්. මතක් කරන්න ශ්‍රයිඩර් ෂුවන් රැඩොල්ෆ් බර්කොච්. එහෙම කියද්දි මතක් වෙනවද? මොකද ලස්සන නම් තුනක් තියෙන්නේ. රැඩොල්ෆ් බර්කොච් ශ්‍රයිඩර් ෂුවන්. මතක් වෙනවා. කියවද්දි මතක් වෙනවා. ඔළුවට යනවා දරුවෝ. නිකන් කියවන්න. ඕක කියවන්න මතක් වෙනවා. අනිවාර්යෙන් ඔළුවට යනවා. බලන්නකො එහෙම වෙනවා. ඇයි එහෙම වෙනවා කියන්නේ? ඕක සත්‍යයි ප්‍රත්‍යක්ෂයි. ඇයි එහෙම කියන්නේ? මම ඕන කියන්න මෙහෙම දැන් ඔයාලා දන්නව නේද? ඔයාලා දහම් පාසල් එහෙම යනවනම් ඔයාලා ගාථා පාඩම් කරේ නෑනේ කවදාවත්. මොකද කරේ? හැමදාම උදේට අර ගාථා වදිද්දී ඔහොම වැඳගෙන මොකද කරන්නේ? ගාථාව කියනවා. ඔක සතියක් දෙකක් තුනක් හතරක් විතර ඉබේම කියවෙන්නේ නේ. ඉබේම කියවෙනවනේ ගාථා. ඉබේම කියවෙන්නේ. එහෙමනේ. ඒ වගේ තමයි මේක. ඉතින් එක දැන් අරක සති හතරක් විතර ගිහිල්ලානේ කියන්නේ. ගෙදර ඇවිල්ලා පුරුදු වෙන්නේ නැහනේ. දැන් ඉතින් ඔක හතර පහ පාරක් ටික හයියෙන් කියවන්නේ. ශ්‍රයිඩන් ෂුවන් රැඩොල්ෆ් බර්කොච්. මොකද වෙන්නේ? ඔළුවට යනවා. ඔළුවට ගිහිල්ලා ආය අමතක වෙන්නේ නැහැ. ජීවිත කාලෙටම මොකද? බලන්න බොරුද කියන්නේ. ඊළඟට මොකද්ද කියන්නේ? සෛලවාදී කරුණු තුනක් තියෙනවා. මොනවාද කරුණු තුන? කිව්වා. ජීවීන්ගේ ව්‍යුහමය කෘත්‍යමය ඒකකය සෛලය. නව සෛල ඇතිවන්නේ පවතින සෛල බෙදීමෙන්. පිළිවෙලක් නැහැ. කැමති විදිහට කියන්නේ. ඊට පස්සේ කියනවා ජීවීන් එක්ක එක සෛලික. එහෙම නැත්නම් බහුසෛලිකයි. මං කිව්ව වචනේම කියන්න ඕනේ නැහැ. අර කරුණු ටික තිබ්බනම් ඇති. මොනවාද කරුණු ටික? ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලය. ඒ වගේම තමයි හැම ජීවියෙක්ම එක්ක එක සෛලිකයි නැත්නම් බහුසෛලික. ඊළඟට කියනවා නව සෛල ඇති වෙන්නේ මේ තිබ්බ සෛල බෙදිලා. ඔය කතාව කිව්වනම් ඇති. හරි. දෙන්නත් දෙනකම් ආවා. ඊළඟ මාතෘකාව ලියන්න. සත්ත්ව සෛලයක් අධ්‍යයනය කිරීම. සත්ත්ව සෛලයක් අධ්‍යයනය කිරීම. සත්ත්ව සෛල අධ්‍යයනය කිරීම. අපි ඉස්සරම ශාක සෛලයක් අධ්‍යයනය කරමු. මාතෘකාවක් කියන්නකො ශාක සෛලයක් අධ්‍යයනය කිරීම. ඉස්සරම ශාක සෛලය ඉගෙන ගන්න. සත්ත්ව කියන වචනේ අයින් කරලා ශාක සෛලය කතා කළේ. එතකොට ලේසි සත්ත්ව සෛලය කතා කරා. ශාක සෛලය. හරි. කොහොමද ශාක සෛලයක් අධ්‍යයනය කරන්නේ? ශාක සෛලයක් අධ්‍යයනය කරන්න අපි ගන්නවා දරුවෝ ලුණු කියලා නේ. ලුණු ගෙඩියක් අරගෙන කොහොමද ලුණු තියෙන්නේ නේද? ඔන්න ඔය වගේ ලුණු ගෙඩි තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ලුණු වල පුංචි සිවියක් නියපොත්තෙමුත් ගලවලා ගත්තා. නැත්තම් මොකද වෙන්නේ? දැහි අඩුවක් අරගෙන චූටි සිවියක් ගලවලා ගන්නවා. කොහොම සිවියක් ගලවලා ගන්නවා. සිවියක් ගලවලා ගත්තා. සිවිය ගලවලා අරගෙන අපි මොකද කරන්නේ? අපි පරීක්ෂා කරනවා ආලෝක අන්වීක්ෂය. හැබැයි මෙතන තියෙනවා දරුවෝ. මෙතන ගොඩක් දේවල් තියෙනවා. විභාගෙදී මේ කොටසෙන් අහපු ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ පාඩමේ දරුවෝ ඒවා අන්තර්ගත වෙලා නැහැ. වලගාව පාස් පේපර් එකක් තියෙනවා නම් මට ටච් ටිකකින් පෙන්නන්න පුළුවන් ඒ වරුන්ද කියන්න. තියෙනවා නම් බලන්න. මේ අන්වීක්ෂක ආධාරයෙන් ලූසිවිය පරීක්ෂා කරන්නේ කෙසේද කියපු අහපු ප්‍රශ්න තියෙනවා. එතකොට අපි දන්නේ නැහැ. යචුකොට එහෙම නැහැනේ. මොකද කරන්නේ? එහෙනම් මෙන්න මෙහෙමයි කරන්න. අපි ලූසිවිය ගලවගමු. ඒ ලූසිවිය ගලවගෙන අරන් ඇවිල්ලා මෙන්න මේ වගේ වීදුරු කදාවක් උඩ එක තියෙනවා.
තියලා මේකට ජල බිඳුවක් එකතු කරනවා. ඒ ඇඟිල්ල උඩට වතුර මෙහෙම ඇඟිල්ල උබලා වතුර බිඳුවම එනවනේ. ඒක මොකද? මෙහෙම වතුර බිඳුව මේකට වැටෙන්න තියෙනවා. දැන් වතුර බිඳුව වැටුණා. හරි. වතුර බිඳුව වැටුණාට පස්සේ වැසුම් පෙත්තකින් මේක වහන්න ඕන. නිකම්ම වැසුම් පෙත්ත අරගෙන මෙහෙම දවස් ගාලා වහන්නේ නැහැ. එහෙම වහලා බෑ. එහෙම බැලුවොත් එහෙම මොකද වෙන්නේ? තන උරුම යනවා මුන්දු යනවා පේනවා. ඒ ඇයි මේ වාතීන සුද්ධ ජීවිනොත් ලාවට ඊට පස්සේ පේන්න ගන්නවා. ඒස එහෙම බෑ. මෙන්න මෙහෙම වීදුරු කදාව අරගෙන වැසුම් පෙත්ත මෙහෙමයි වහන්නේ. මෙහෙම දහස් ගාලා වහන්නේ නැහැ. කොහොම ඇදගෙන ඇවිල්ලා කොහොම තමයි වහන්නේ. ඇදගෙන කොහොම ඇවි කොහොම වහන්න. එතකොට හැමිට වහන්නේ. ඇයි මෙහෙම වැහුවොත් එහෙම මේ වටපිටාවේ තියෙන වාතයත් මේක සීල් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ වාතීන සුද්ධ ජීවිනොත් අර ජලය මත පාවෙනවා. ඒවොත් පේනවා. අපි බලන්න ගියේ ශාකසයිලනේ. සුද්ධ ජීවිනොත් පේනවා. වැඩේ හරියන්නේ නැහැ. උණුත් ඉන්නවා. එතකොට ඉතින් උණු ශාකසයිලේද කියලා දන්නේ නැහැනේ. ඇයි අර වාස්සෙත් ඉන්න පුළුවන්. ඒ නිසා එහෙම හරියන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? මෙහෙම වැසුම් පෙත්ත ඇදගෙන ඇවිල්ලා ඔහොම වහනවා. එතකොට හිමීට මොකද වෙන්නේ? හැකිතාක් වාතය දෙපැත්තට අයින් වෙලා යනවා. වාතය අයින් වෙලා යන හින්දා ප්‍රශ්නයක් නැහැ. ඔන්න වැව්වා. වායු මුල නොරැඳෙනසේ. වායු මුල තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? තැන් වල පේන ලොකු ලප. අපි හිතන රික්තක කියලා. මොන රික්තකද? අර තිබ්බ වායු මුල තමයි ඔය පේන්නේ. එතකොටත් හරියන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? වායු මුල නොරැඳෙනසේ අපි වහන්නේ. එහෙනම් කොහොමද කරන්නේ? ලුණු සිවියක් ගත්තා. වීදුරු කදාවක් උඩ තිබ්බා. ජල බිඳුවක් දැම්මා. වායු බුබුල නොරැඳෙනසේ වැසුම් පෙත්තකින් වැසුවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආලෝකන්වීක්ෂයේ අධිබලය අවබලයෙන් බැලුවට වැඩක් නැහැ. අවබලයෙන් බැලුවොත් මොකද වගේ පේන්නේ? ගඩොල් බිත්ති සමූහයක් වගේ පේන්නේ. ඒක ඇදලා පෙන්නනවා. අවබලයෙන් බැලුවොත් ගඩොල් බිත්ති වගේ. මැදි බලයෙන් බැලුවොත් ගඩොල් බිත්ති වගේ. අපි බලන්නේ අවබලයෙන් බලනවා. ඉස්සම අවබලයෙන් බලන්න බෑ නැත්තම් බෑනේ. ඊට පස්සේ මැදි බලයෙන්ුත් බලන්න ඕන නම්. ඒක නේ බලය වෙනතත් තමයි. ඊළඟට අධිබලයෙන් බලන්න. ඒ මොනවද කියලා. එතකොට මොකද වෙන්නේ? අපේ මොකක්ද? ශාකසයිල. අච්චුපතේ තියෙන එක අධිබලයෙන් නෙවෙයි ඇඳලා තියෙන්නේ. අච්චුපතේ යටින්ම ගහලා තියෙන මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝන අන්වේෂණයෙන් අඳින ලද දර්ශීය ශාකසයිලයක රූප සටහනයි කියලා. ඒතර දර්ශීය කියලා වචනයක් හමු වෙනවා. සමහර අය දන්නවා දර්ශීය කියන්නේ මොකද්ද? සමහර අය දන්නේ නැහැ. හැබැයි අපි ඔක්කොම නම් පාඩමේ ඉගෙන ගන්නවා. වැඩක් නැහැ කියලා. ඒකනේ මම කියන්නේ වැඩක් නැහැ. හරි. කමක් නෑ අපේ. මේ මොනවද කොන්නේ දන්නේ ඉන්නේ නැහැ. ඒ කට්ටියට අනිවාර්යයෙන්ම මේ ප්‍රණාමය පුද කරන්න. හරි නේ කතා. හරි අහන්න. එහෙනම් කොහොමද දැන් අර පිළිවෙල ගන්න බලන්න. පිළිවෙල ගන්න දැන් බලන්නකෝ. මේවා ASCII තියෙන කොච්චර දේවල් තියෙනවද අපි නිකන් ඔහේ අතහැරලා දාලා මග ඇරලා දාගත්තේව නේ. එහෙම බෑ. විද්‍යාව විෂයක් කියන දේ ඉගෙන ගත්තී එහෙම කරලා බෑ දරුවෝ. ඒකයි මම හැමදාම කියන්නේ. කොහොමද අපි කිව්වේ? අලුණු සිරියක් ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? වීදුරු කදාවක් උඩ තිබුණා. අජල බිඳුවක් දැම්මා. වායු බුබුල නොරදෙනසේ වැසුම් පෙත්තකින් වැසුවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආලෝකන්වීක්ෂය අධිබලය යටතේ නිරීක්ෂණය කරනවා. නිකන් හිතන්නකෝ දැන් මතකද කියලා බලන්න. දැන් පොඩ්ඩක් මතක් කරන්න මතකද කියලා බලන්න පොඩ්ඩක් ආවර්ජනය කරන්න කොහොමද මේක බලන්නේ කියන අලුණු සිවියක් ගත්තා. ඔරලෝසු කදාවක් උඩ වීදුරු කදාවක් උඩ තිබුවා. ජල බිඳුවක් දැම්මා. වායු බුබුල නොරදෙනසේ වැසුම් පෙත්තකින් වැසුවා. ආලෝකන්වීක්ෂය අධිබලයෙන් නිරීක්ෂණය කරනවා. ආය පාරක් කියවලා බලන්න. ආය පාර මොකද ඕක තේරුණා නම් හැමදාම ඕකම තමයි ලියන්නේ. මොන සෛල ගැන හුවත් ඕකමයි ලියන්නේ. ඒක කියන්නේ ඕක පාඩන අර හැම දෙයකම සරල තෛලය වගේ ඕන එකට ගන්න පුළුවන් වගේ මේකක් කියත හැකි. ඕනම එකක් කොහොමයි නිරීක්ෂණය කරන්නේ. කොහොමද කියන්නේ? ලුණු සිවියකින් කොටසක් ගත්තා. වීදුරු කදාවක් උඩ තිබ්බා. ජල බිඳුවක් දැම්මා. වායු බුබුල නොරදෙනසේ වැසුම් පෙතුවකින් වැස්සා. ආලෝකන්වීක්ෂය අධිබලයෙන් නිරීක්ෂණය කරා. හරි. එහෙනම් හරි දැන්. ආලෝකන්වීක්ෂයෙන් අධිබලයෙන් නිරීක්ෂණය කරන විදිහයි අවබලයෙන් නිරීක්ෂණය කරනකොට පෙනෙන ආකාර වෙනස්. අවබලයෙන් බැලුවොත් නම් පේන්නේ මෙන්න මේ වගේ ගඩොල් බිත්ති සමූහයක් වගේ අවබලය යටතේ අපිට නිරීක්ෂණය කරන්න. අවබලය යටතේ නිරීක්ෂණය කරන්නේ ඔන්න ඔය වගේ ගඩොල් බිත්ති වගේ තමයි පේන්නේ. අධිබලයෙන් බලද්දී උන් පේන්නේ නැහැ. එතකොට වෙනස් එක වෙනවා. අපි ඒක ගැන කතා කරමු. අධිබලයෙන් බලද්දී ඊට වඩා වෙනස්. අපි ඒක බලමු. දර්ශීය කියන්නේ මොකද්ද? ඒකත් එතනද කියන්නේ. එතනද කියන්නේ දර්ශීය කියනවා. හරි. මාතෘකාවක් ලියන්නේ. ලියුවේ නැති අය. ශාකසෛලයක් අධ්‍යයනය කිරීම. ශාකසෛලයක් අධ්‍යයනය කිරීම. ඔන්න පියවරවල් ටික කියනවා. දැන් ඔයාලා බලන්න ලියන්න පුළුවන්ද කියලා? පුළුවන් ලියන්න. මෙතන පාඩමට අහන් හිටපු හැමෝටම ලියන්න පුළුවන්.
බලන්න ලියන්න බැරි නම් මම පිළි බැරි වුණා මම වගේ අහන් හිටියා. අහන් හිටියනම් අනිවාර්යෙන් ලියන්න. කොහොමද ලියන්නේ? මෙන්න මෙහෙමයි ලියන්නේ. කොහොමද කියන්නේ? ලුණු සිවියක් ගන්න. භාෂාව වැඩක් නැහැ. අයියේ මේක විද්‍යාව. පැහැදිලි කැමැති විදියකට ලියන්න. භාෂාව බලන්නේ. අපි මොකද ගන්නෙ? ලුණු සිවියක් ගන්නවා. වීදුරු කදාවක් උඩ තියෙනවා. ජල බිඳුවක් එකතු කරනවා. වායු බුබුලන් නොරදෙනසේ වැසුම් පෙත්තකින් වහනවා. ආලෝකාන්වීක්ෂයේ ආදි බලය යටතේ නිරීක්ෂණය කරනවා. හරිනේ? හරි. ලියන්න. ඉතා තුනි ලුණු සෙවියක් ලබා ගන්න. දැන් ලියද්දි ඉතින් ලියන භාෂාවෙන් මම කියනවද? මොකද නැත්තම් හරි නෑනේ. නේ මම එහෙම නොකියුවොත් එහෙම හරි නෑනේ දරුවෝ. නේ? ඒක නිසා. නමුත් ඔයාලට ඕන විදියට ලියන්න අවසර තියෙනවා. හරි. තුනි ලුණු සෙවියක් ලබා ගන්න. පළවෙනි පියවර. දෙවෙනි පියවර. ඒ වීදුරු කදාවක් මත තවන්න. 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 එයට ජල බිඳුවක් එකතු කරන්න. 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 වායු බුබුලන් නොරදෙනසේ වැසුම් පෙත්තකින් වසන්න. වායු බුබුලන් නොරදෙනසේ වැසුම් පෙත්තකින් වසන්න. වායු බුබුලන් නොරදෙනසේ වැසුම් පෙත්තකින් වසන්න. ආලෝකාන්වීක්ෂයේ අධි බලය යටතේ නිරීක්ෂණය කරන්න. ආලෝකාන්වීක්ෂයේ අධි බලය යටතේ නිරීක්ෂණය කරන්න. මේක ඇදලා තියාගන්න. මොකද විභාගෙදි මේවා අඳින්න ඇවිත් තියෙන. ආලෝකාන්වීක්ෂීය රූප සටහන. වරහන් ASCII අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ බලය. අව බලය ලියන්නත් පුළුවන් මේකට මැදි බලය කියලා ලියන්නත්. මේක ඉස්සරම ඇඳගන්න. ආලෝකාන්වීක්ෂීය රූප සටහනකේ වරහන් ASCII ලියන්න අව බලය. අව බලය. අව බලය. දෙවන් දැන් අපි යනවා අධි බලයෙන් බලන්න. රාශිය කියන වචනේ අපි හම්ලිය කතා. හරි. මෙන්න මෙහෙමයි රූප සටහන. ලස්සන රූප සටහනක් අගනවා. එකපාරක් තේරුම් ගන්න. එනේ මේවදරෝ අඳින්දි මේ අඳින දේවල් පිළිවෙලට බලන්න. ඒ බලන්න රේඛා පවා බලන්න කියන් මොකද වෙන්නේ? ඊළඟ දවසේ ඔයාලට ආසයි තේනවා මේවා අඳින්න. ආසයි. දැන් සමහර රූප ඔයාලා අඳින්න හරි ආසයි. නේද? මට නිකන් තියෙනවා ඔය අඩදාසියක් ගත්තාම කුරුටු ගාන කුරුද්ද දරුවෝ හැමෝටම තියෙනවා. මම හිතනවා තියෙනවා. ඒ කියන්නේ නිකන් ඔය අපි නිදහසේ ඉන්න වෙලාවට ඔය කුරුටු ගාන කුරුද්ද තියෙනවා. ඉතින් ඒ කුරුටු ගාන මේ වගේ කුරුටු ගාන. ඒකට ඉගෙන ගත්තා. ඔන්න ඇඳා. හරිනේ? ඊට පස්සේ මේක ගාමින් තව රේඛාවක් කොහොම අදින්න. ඔන්න මේක ගාමින් අදින්න. ඒක රූපේ ලස්සන ඇදෙද්දි මොකද වෙන්නේ? රූප ලස්සන ඇදෙද්දි අපිට ආසයි තියෙනවා මේවා අදින්න. ඔන්න මේ ළඟින් අදිනවා. අඩිරුල තියලා කවදාවත් අදින්නේ නැහැ. ඇයි ඒ විද්‍යාවේ රූප සටහන අඩිරුල තියලා අදින්න බෑ. එදා සතින් තමයි අදින්නේ. හරි. අයාබද සෛල විද්‍යාවෙන් දෙකනේ මේ ළඟින් තියෙන ඊළඟ සෛලයේ විද්‍යාව තමයි යන්නේ. හරි. ඊට පස්සේ මේක ළඟින් යන කොටසක් තියෙනවා. ඒකට අපි නමක් කියනවා මොකක් කියලාද? සෛලප්ලාස්මය කියලා. සෛලප්ලාස්ම පාටලය. මේක ළඟින් යන රේඛාවක් වගේ. ඒක වෙන පාටක් නෙවෙයි. ලස්සන අදින්න බෑ. ඒක ලස්සන තිබුණොත් තමයි ලස්සන. ඕනම දෙයක් පිළිවෙල කරපුවාම ආය ආය කියවන්න තියෙනවා. ආය ආය බලන්නේ. පාඩම් කරන එකේ එක උපක්‍රමයක් තමයි ලස්සන රූප සටහන් තියෙන්නේ. දෙවෙනි උපක්‍රමය තමයි පොතේ පිටු ගන්න අඩු වෙන. ඒ කියන්නේ කොළ කඩලා නෙවෙයි. කොළ ටික අඩු වෙන තරම. ඒ කියන්නේ ඇයි? එතනකෝ අපි මම අදින ගමන් කියවන්නම් මත පාඩම් කරන මූලධර්ම ටික. ඔය ළඟින් යන්නේ මොකද්ද? සෛල ප්ලාස්ම පාට. ඊට පස්සේ මේක ASCII තියෙන කොටස් තියෙනවා. ASCII තියෙන එක කොටසක්
ප්‍රධානම කොටස කැපිපේනම කොටස මොකද්ද න්‍යෂ්ටි න්‍යෂ්ටි මැද තියෙන තද කළු පැහැති කොටස අපි කියනවා න්‍යෂ්ටිකාව කියලා මේක ASCII තියෙනවා මෙන්න මේ වගේ නම් පිටින් නැහැ නමුත් ඉතින් දැන් අදින්න අදිනවා අවර්ණනය තියෙනවා න්‍යෂ්ටි වටා ඔන්න ඔය වගේ පටලයක් ඒක අපි කියනවා න්‍යෂ්ටි පටලය කියලා න්‍යෂ්ටි පටලේ තැන් තැන් ඉදිමිලා ඒ ඉදිමිච්ච තැන් වලට අපි කියනවා න්‍යෂ්ටික ජිග්‍ර කියලා හරි අච්චු පොතේ ඔය ඔක්කොම තියෙන්නේ හරි ඔන්න ඒක ඇඳලා පස්සේ නම් ඔන්න එක කොටස ඊළඟට අඳින්න ඕනේ මේ ලොකු කොටසක ව්‍යාප්ත වෙලා තියෙන එක මොකද්ද රික්තකය ඇඳලා හරි ඊට පස්සේ මෙන්න මේ වගේ අපි කියනවා සොසේජස් හැඩති ව්‍යුහයක් තියෙනවා මේ සොසේජස් හැඩති ව්‍යුහයට අපි කියනවා මොකක් කියලා මයිටොකොන්ඩ්‍රියම කියනවා හරි ඔන්න මයිටොකොන්ඩ්‍රියම උත් ඇඳලා එකක් අඳින්න එපා කීපයක් අඳින්න මයිටොකොන්ඩ්‍රිය කීපයක් අඳින්න එතකොට තමයි දෙකක් ඇඳලා නේද මයිටොකොන්ඩ්‍රිය හරි ඊට පස්සේ මම හරිතලාවේ අනිත් පාටින් නේ මොකද දෙක නැත්තම් පැටලේ ඔන්න හරිතලාවේ මේවා දැන් මේවා ASCII දින දරුව අර කතාත් කියනවා පාඩම් කරගන්න ඕනේ ඔක්කොම දේවල් මේක ASCII කියන හරිතලාව ඒ කියන්නේ මේවා අර කරුණු 40 පාඩම් කරගන්න විදිහ මේවා ASCII කියලා දෙන්න හරිතලාව දෙකක් විතර අඳින්නේ හරිතලාව දැන් බලන්නකො දන්නේම නැතුව දැන් ඉන්ද්‍රේකා ඇඳලා තියෙනවා මෙතන හතරක් දන්නේව නැහැ කතා කරගෙන හරි ඊට පස්සේ ඔන්න ඒක ඉවරයි. තව පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. මොනවද? රයිබෝසෝම්. ඒවත් අදින්න මේ රයිබෝසෝම්. ඩොට්. සමහර ඒවා මේ න්‍යෂ්ටි පටලයටත් බැඳිලා තියෙනවා. කැමති නම් අදින්න. න්‍යෂ්ටි පටලයට බැඳිච්ච රයිබෝසෝම්. මේ ASCII තියෙනවා. ඒවා අදින්න. ඊට පස්සේ මොනවද වෙන්නේ? මෙන්න මේ වගේ එකක් තියෙනවා. මෙන්න මේ වගේ. පැටලි මඩි වගේ. පොළොවදී තැන් වලට යනවා. අර වතුරේ පාවෙන මඩ වගේ. එන්නේ එළුවම යනවා. ආය බෝතලෙ නිශ්චල කරගෙන ඇවිල්ලා තැන්පත්. පැටලි මඩි අපිව දන්නව මොනවද ගොල්ගි සංකීර්ණ ඊට පස්සේ මේ පැටලි මඩි වගේම වෙන් වෙච්ච නැති කොටසුත් තියෙනවා මෙහෙම ගත්තා කොහොම යන දෙකක් ඇඳගත්තා නම් ගොඩ හරි ඔන්න ඇඳා මේවට අපි කියන අන්තස්ප්ලාස්මී ජාලිකා කියලා අන්තස්ප්ලාස්මීය ජාලිකා අන්තස්ප්ලාස්මී ජාලයක් විදියට එකිනෙක බැඳිච්ච කොටසක් අන්තක් කියන්නේ එයාත් එක්කම බැඳිලා ප්ලාස්මී තියෙන ජාලයක් විදිහට. අයියේ මෙහා මෙච්චර නෙවෙයි. මේක වටේට විහිම ගිහින් තියෙන ලොකු පරාසයක ගිහින් තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ අන්තක්. එයාත් එක්ක අන්තක් කියන්නේ ඒක නම් තමන් මේ කාත් එක්ක හරි අන්තක්. ප්ලාස්මී තියෙන ජාලයක්. අන්ත ප්ලාස්මී ජාලය. මේකේම තවත් ජාතියක් තියෙනවා. ඔන්න නැන්ද මෙහෙම ගත්තා. මෙහෙම. ඒකේ රයිබෝසෝම බැඳිලා තියෙනවා. අහිම රයිබෝසෝම බැඳිච්ච හින්දා එතකොට පුෂ්ටි රළු වෙලා තියෙනවා. නිකන් හිතන්නකෝ මේ බිත්තිය කපරාදු කරලා නැත්තම් එහෙම මේ කබිත්තිය ඇවිල්ලා තියන්නේ බ්ලොක් ගල් වලින් නම් ඇල්ලුවම දැනෙනවා ගොරෝසු බව. ඒ වගේ මෙයාගේ රයිබෝසෝම බැඳිලා. එයාට අපි කියනවා මොනවද කියලාද? රළුවන්තස් ප්ලාස්මීය ජාලිකා. දැන් බලන්න මේ ඕකේ ගොඩක් ඒවා දැන් හරි. න්‍යෂ්ටි, මයිටොකොන්ඩ්‍රියම, හරිතලාව, රයිබෝසෝම, ගොල්ගි සංකීර්ණේ, ගොල්ගි දේහ නැත්තම් රික්තකය. ඊට පස්සේ මොනවද වෙන්නේ? රළුවන්තස් ප්ලාස්මීය ජාලිකා, සින්දුවන්තස් ප්ලාස්මීය ජාලිකා. ඉතින් ඇඳලා ඉවරයි. දැන් නම් කරන්නේ. මොනවද නම් කරන්නේ? මෙන්න මෙයා පළවෙනි. කවුද මෙයා? එයා අපි කියනවා සෛල බිත්තිය. ඉන්න පොඩක් හදිස් වෙන සෛල බිත්තිය. සෛල බිත්තිය. ඊට පස්සේ මේ නිල් පාටින් ඇද්ද කෙනා කවුද? අපි යාට හඳුන්වනවා සෛල ප්ලාස්ම පටල. සෛල ප්ලාස්ම පටල. ඊට පස්සේ මෙයා කවුද? මේ මැද මේ ප්‍රවාසී ප්‍රාගිය වෙන සෛල ප්ලාස්ම. සෛල ප්ලාස්ම. දැන් මේවා කියව අදිද්දි ඔයාලගේ ඔළුව අස්සේ තියෙනවා මේවා. බය වෙන්න එපා තියෙනවා. වගකීම් බාරගෙන ඉන්න. ඊට පස්සේ මෙයා කවුද මේ? මේ මයිටොකොන්ඩ්‍රිය. මේ කවුද? ඩොට් තියෙනවා. රයිබෝසෝම්. මෙයා නම් කරන විදිය අද ඉගෙන ගන්නවා. සමහර අය ඉගෙන ගන්න තියෙනවා. මේකට අපි කියනවා රික්තක යුෂය කියලා. මේ රික්තක යුෂය. මේකට අපි කියනවා රික්තක පටලය කියලා. නැත්නම් තාන ප්‍රාශ්‍රය කියලා කියනවා. විභාගෙදී අහලා තියෙන මේ වචනේ. රික්තක පටල. කියන මොකක් කියලා. මේ දෙකේ එකතුව තමයි මොකක්ද? රික්තකය කියන්නේ. රික්තකය කියන්නේ මේ දෙකේ එකතුව.
මේක රික්තක යුෂය මේක රික්තක පටලය මේ දෙකේ එකතුව තමයි මෙහෙම ඉරිකැලි දෙකක් ගහලා තිබ්බොත් තමයි මේ විදිහට වෙන් කරන්නේ. මේ මහා ප්‍රශ්න තියෙනවා. තනි ඉරක් ගහලා තිබ්බනම් කෙලින්ම ලියනවා රික්තකේ කියලා. අයියේ ඒකට අපි නියෝජනය කරලා තියෙන්නේ මේ සමස්තය. ආයෙ නිසා තනි ඉරකින් මේකට ගහලා තියෙනවා කෙලින්ම ලියනවා රික්තකේ කියලා. මේක ගහලා මේකත් ගහලා තියෙනවනේ. එතකොට රික්තකේ කියලා ලියන්න බෑ. අයියේ එහෙනම් මේක රික්තක යුෂය මේක රික්තක පටලය. මේ දෙකේ එකතුව තමයි රික්තකේ කියලා කියන්නේ. පැහැදිලිද? මෙහෙම හිතන්නකෝ. මමගේ රූපය ඇඳලා මෙතෙන්දී ඊතලයක් ගහලා තියෙනවා. එතකොට කවුද? එක්ක ඉන්දිකේක නායක එහෙම නැත්නම් මිනිසා කියලා කියන්නේ. දැන් ඊතලේ ගහලා තියෙනවා මෙහෙම. ඇහැටත් ගහලා ඊතලයක් කනටත් ගහලා. එතකොට මොකද වෙන්නේ? මේකට නම් කරන්න බෑනේ මිනිසා කියන්නේ. මොකද දෙක පහක් කියන්නේ. මේක මිනිසා වෙන්න බෑනේ. එහෙනම් මේක මිනිසා නම් මේක කන නම් සංගල වර්ණණක් දාලා ඕන ඔක්කොම කියන්න පුළුවන් මිනිසා කියලා. ඒ අන්න ඒ වගේ. එතකොට මේක තනි එකක් ගහලා තිබ්බනේ අවුලක් නැහැ. හැබැයි මේ වෙන වෙනම ගැහුවාම මේක රික්තක යුෂය මේක රික්තක පටලය දෙකේ බලන්න කොච්චර නම් හිතන්න තියෙනවා නේ. එනේ ඉගෙන ගන්නවා කියන්නේ ඕක තමයි. උගන්වනවා කියන්නේ ඒකටද කියන්නේ තාම දන්නේ නැහැ කොහොමද. මේකට අපි කියනවා මොකක් කියලාද? මේ සංකීර්ණය. කියන නමක් කියනවා ගොල්ගි සංකීර්ණය. නැත්නම් ගොල්ගි දේහ කියලා. ගොල්ගි දේහ. ඊට පස්සේ මෙයාට අපි කියනවා සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා. සිනිඳු අන්ත ප්ලාස්මීය ජාලිකා. පෙනෙන්නේ නැහැ කියලා බය වෙන්න එපා දරුවෝ ලියාගන්න කියනවා. මෙයා කවුද? රළු අන්ත ප්ලාස්මීය ජාලිකා. ඊට පස්සේ මේ හරියට දාන්න. හරියට. මෙයා තමයි දැන් මාර විදිහට නම් කරන්නේ. අවුලක් නැහැ නම් කරන්න පුළුවන්. කොහොමද? මෙයා මේ ආයෙත් කියනවා න්‍යෂ්ටි පටල. බෝඩ් එකේ මේ හරියට ආලෝකයේ වැටලා චුට්ටක් පේන්නේ නැති වෙවි බය වෙන්න එපා කියනවා. න්‍යෂ්ටි පටල. මේ කළු පාටක තියෙන කොටස මේ තියෙන්නේ ආයෙත් අපි කියනවා වර්ණ දේහ කියලා. වර්ණ දේහ. මේ කළු කොටස. ඒකට අපි කියනවා මොකක් කියලාද? න්‍යෂ්ටිකාව කියලා. න්‍යෂ්ටිකාව. ඊට පස්සේ මෙන්න මේ ඔක්කොමගේ එකතුවට නමක් කියනවා න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටි. මේ ඔක්කොම එකතුව තමයි න්‍යෂ්ටි. ඔය විදිහට තමයි දරුවෝ ඉන්නේ. හරි. තව නම් කරපු නැති කිසිව දෙයක් නැහැ නේ. සෛල ප්ලාස්මී නම් කරා ප්ලාස්ම පටලේ ඒ ඔක්කොම නම් කරා. ඔන්න ඕක තමයි දර්ශීය සාකසයිලයක්. දරුවෝ දර්ශීයයි කියන්නේ මෙන්න මේකයි. සමහර වෙලාවට මේ ඉන්ද්‍රියක ඔක්කොම නැති වෙන්න පුළුවන්. සමහර ශාක සෛල ගත්තාම හැම සෛලයකම හරිතලව නේද? ශාක සෛල ගත්තාම හැම පටකයකම හැම සෛලයකම මයිටොකොන්ඩ්‍රියම් නැති ඒවාක් තියෙනවා. විභාජක පටක ගත්තොත් එහෙම විභාජක පටකේ හරිතලව නැහැ. වැටෙන්නේ නැහැ. විභාජක පටකේ කවදාවත් ප්‍රවාසංශ්ලේෂණය කරන්නේ නැහැ. නම් ප්‍රවාසංශ්ලේෂණය කරන්නේ නැති පටකෙට මොකද හරිතලව තියන්නේ. එහෙනම් හරිතලව නැහැ. ඒ වගේ සමහර වැඩ කරන්නේ නැති පටල තියෙනවා. සමහර වැඩ කරන්නේ නැති සෛල තියෙනවා. ඒ සෛලේ ඒ ඉන්ද්‍රිකාව නැති වෙන්න පුළුවන්. හැබැයි දර්ශීය කියන්නේ සෛලයක තියෙන්න පුළුවන් ඔක්කොම ඉන්ද්‍රිකා එකතු කරලා අඳින රූප සටහනට අපි නමක් කියනවා දර්ශීය. එන්ද ශාක සෛලයන්නේ. අයින්සයිඩ් කියන මොකක්ද? දර්ශීය ශාක සෛලයක් කියලා. ඇයි මෙයාට දර්ශීයයි කියලා කිව්වේ? ශාකයක තියෙන්න පුළුවන් සියලුම ඉන්ද්‍රිකා අඩංගු කරලා ඇත්තේ. දැන් දර්ශීය යන වචනේ තේරුම කුමක්ද? අපි කියනවා එම සෛලයේ අඩංගු වේ සියලුම ඉන්ද්‍රිකා කොටස් අඩංගු කර අඳින ලද රූප සටහන දර්ශීය රූප සටහනක් ලෙස හැඳින්වෙනවා. මොකද්ද දර්ශීයයි කියලා කියන්නේ? ඔච්චර බර වචන ඕනේ නැහැ. කෙලින්ම කියනවා නම් මොකද වෙන්න ඕනේ? ඒ සෛලයක තියෙන්න පුළුවන් ඔක්කොම ඉන්ද්‍රිකා හෝ කොටස් එකතු කරලා ඇඳන රූප සටහන. ඒකට කියන නම තමයි දර්ශීය කියන්නේ. ඊට අර ලස්සන කරලා කියනවා කොහොමද? සෛලයක අඩංගු විය හැකි සියලුම ඉන්ද්‍රිකා සහ කොටස් අඩංගු කර අඳින ලද රූප සටහන දර්ශීය සෛලයක් ලෙස හැඳින්වෙනවා. දැන් මේක යන්නේ මොකෙන් බලලාද? මේක යන්නේ පොතෙන් බලලා නෙවෙයි. මොකෙන් බලලාද? ඒ ආලෝකාන්වීක්ෂයේ අධිබලය. ආයෙත් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් ලියන්න ඕනේ. මොකද්ද? ආලෝක අන්වීක්ෂයේ අධිබලය යටතේ. ආලෝක අන්වීක්ෂයේ අධිබලය යටතේ.
අච්චු පොතේ තියෙන රූප සටහන නම් කරන්න ඉන්නේ නෑ දරුවෝ. අච්චු පොතේ මේ රූප සටහන නෙවෙයි තියෙන අච්චු පොතේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය රූප සටහන නන්න. මම බොරු කියනවා නම් පාස් පේපර් පොත පෙරලා බලන්න. කිසිම දවසක අච්චු පොතේ තියෙන රූප සටහන ඇවිල්ලා නැහැ. අපිට උගන්වන්න තියෙන්නේ මේ රූප. නමුත් අච්චු පොතේ ඊට වඩා දියුණු රූප සටහනක් දාලා තියෙනවා. අයියේ දාලා තියෙන්නේ. එතකොට තමයි දරුවෝ ඔක්කොම ඉන්ද්‍රියක පෙනෙන්නේ. ඈ මේ ආලෝකාන්වීක්ෂය අධිබලයට තියෙ කියලා මෙහෙම ඇඳට මේවා අඳින්න බෑ. මේවා බොරු. මේවා මේ විදිහට අඳින්න බෑ බොරු. ඇයි ඒ? ආලෝකාන්වීක්ෂය අධිබලයට තිබෙනකොට ඕක පේන්නේ නැහැ. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ නේද? ඕක පේනවා කියලා හිතලා අපි අඳිනවා. ඉතින් විභාගදී වහන හින්දා. ඉතින් අන්න ඒකයි අච්චුපතේ වගේ එකක් දාලා තියෙන්නේ. මේවා මෙච්චර ලොකුවට පේන්නේ නැහැ. රයිබෝසෝම් එහෙම කොහොමත් පේන්නේ නැහැ. ඇයි ඒ? ඒවා ඉතාමත් සිවුම් බැක්ටීරියා සෛල තුල පවා තියෙනවා රයිබෝසෝම 40S රයිබෝසෝම 60S රයිබෝසෝම. ඒකට බැක්ටීරියාවටත් වඩා පොඩි කවුද? රයිබෝසෝම කියන්නේ. එහෙනම් කොහොමද ඉතින් මේක පේන්නේ? තේරෙනවද? එතනම බොරු අහු වෙනවද? නමුත් කරන්න දෙයක් නැහැ. මොකද මේක විභාගෙදි නම් කරන්න ආවම මේවා පෙන්නලා තියෙනවානේ. ඒතකොට නම් කරන්න වෙනවනේ. ඒ නිසා ආලෝකාන්වීක්ෂය අධිබලයට තියෙ කියලා අඳිද්දි අපි ඒ කොටස් අඳිනවා. ඇයි ඒ? ඔයාලගේ නම් කිරීමක් නිසා සඳහා. හැබැයි ඇත්තටම ඔය බලන්න ඕනේ නම් බලන්න ඕනේ මොකෙන්ද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. අන්න ඒකයි අච්චුපතේ රූප සටහන දාලා තියෙන්නේ. නැත්තම් හිතයිනේ අයියෝ එහෙම කතාවක් කියලා. ඒක. හරි. දැන් ඇඳ ගන්න ලස්සන. මොකද්ද ඇඳ ගන්න ඕනේ? ශාක සෛලේ ඇඳ ගන්න. ඔය විදියට ඇඳ ගන්න. නෝට් එක දෙන්නම්. ඊට පස්සේ ලස්සන කතාවක් කතා. කියලා තියෙන එක. රූප සටහන ලස්සන අදින්න ඇති. මේක මේ මොකක්ද? මයිටොකොන්ඩ්‍රියා. දරුවෝ මයිටොකොන්ඩ්‍රියා මේවා දැන් මේ කියන දේවල් ටික අහගන්න නේ. ඒ අයියේ අහගන්න කියන්නේ ඒවා අහගත්තොත් තමයි දරුවෝ පුළුවන් වෙන්නේ අර කරුණු ටික පාඩම් කරගන්න. ඒ නිසා චුට්ට අවධානය දෙන්න. ඒක ලාවට වගේ පොඩි ටච් එකක් දෙන්න. හොඳද? ඔළුවට පොඩි ටච් එකක් දෙන්න. පස්සේ මම ගාන්න සෙට් කරලා දෙන්නම් මේක පාඩම් කරන විදිය. ඔළුවට පොඩි අදහසක් ගන්න විතරයි. මේක දරුවෝ පටල දෙකකින් ඇදලා තියෙන්නේ. පටල දෙකයි. ඒකයි මේ විදිහට ඇදලා තියෙන්නේ. ඒ මේක මෙහෙම ඇදලා දැන් මෙහෙම ඇදලා කොහොම අනිත් බෑ කොහොමද ඒක? මේක අස්සෙන් තව පටලයක් තියෙනවා. පේනවනේ? අන්න කොහොම තව පටලයක් තියෙනවා. ඒ නිසා පටල දෙකක් තියෙනවා. එකයි එක කියන අපිට ඒ වගේම දී පටල කියනවා. මේක දී පටලයක්, මේක දී පටලයක්, මේකත් දී පටලයක්, මේ දී පටලයක්. හරි. එතකොට පටල දෙකකින් තමයි හැදෙන්නේ. ඒ වගේ අවධානය දෙන්න. මයිටොකොන්ඩ්‍රියා. ඊපස්සේ මේක ගත්තාම රයිබෝසෝම්, ගොල්ගි දේහ. මේක තනි පටලයකින් හැදලා තියෙනවා. රික්තකේශය, රික්තක පටලය. මේ දෙක එකතුව තමයි රික්තකය කියන්නේ. ඊට පස්සේ මේක ගත්තාම න්‍යෂ්ටි පටලය තියෙනවා, වර්ණ දේහ තියෙනවා, න්‍යෂ්ටිකාව තියෙනවා. ඒ ඔක්කොමට කියනවා අපි න්‍යෂ්ටිය කියලා. ඊට මේ බැඳලා තියෙනවා රයිබෝසෝම්. හරිතල පටල දෙකේ වට වෙන. සෛලප්ලාස්මය, සෛල බිත්තිය. මේක රළු අන්තස් ප්ලාස්මික ජනක. සිනිඳු අන්තස් ප්ලාස්මික ජනක. සෛලප්ලාස්මය.
එතන මේක ගහම වෙන්නේ හරිතලාව තියෙනවා සෛල බිත්තිය. සෛල බිත්තියට ඇතුළතින් තියෙනවා මොකද්ද? සෛල ප්ලාස්ම පටලය. ආයිට ඇතුළතින් තියෙනවා සෛල ප්ලාස්ම. හරිතලාව. සින්දුවන්තස් ප්ලාස්මේ ජාලිකා. රික්තක පටලය, රික්තක විෂය, රික්තක. ගොල්ගි දේහ, රයිබෝසෝම්, මයිටොකොන්ඩ්‍රියම, න්‍යෂ්ටි පටලය, න්‍යෂ්ටිකාව වර්ණ දෙයි. ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. ඒතර අපි සාමාන්‍යයෙන් කියන මේවා. මේ රික්තකේ කියන්නේ අජීවී කොටසක්. ඒ වගේම ගත්තොත් මේ සෛල බිත්තිය අජීවී කොටසක්. ඒව ගැන පොඩි අවධානයක් දෙන්න. මොකද අවධානය දෙන්න ගැන දරුවෝ තව චුට්ටකින් අපි කියවනේ. කරුණු 40ක් පාඩම් කරන්න යන්නේ. මේක පාඩම් කරන්න නම් පොඩි අවධානයක් දෙන්න. මොකද මට එකවර කන් කියලා දෙන්න පුළුවන්. නමුත් දරුවෝ ඒක ඉස්සරහට හදද්දී අපි පොඩි දැන් දැනන් ඉන්න ඕනේ. නැත්තම් මෙහෙම එක පාඩම් කිව්වට තේරෙන්නේ නැහැ. මේ මැසේජ් එකක් දාලා අහනවා. මේ අර මොකද්ද මේ වෙන්නේ? ඕකෙන් නෙවෙයි. අනිත් එකට දාලා තියෙන්නේ මේ. පාඩම් කරද්දී මොකද්ද දෙවෙනි කියන්නේ කිව්වේ නැහැ නේද? අඩු පිටු ගානක් ගන්න කිව්වේ. පොත කිව්වම ලොකු පොත් තියාගෙන ඉන්නවනේ සමහර අය කියන පිටු 200 400. ඒ වගේ ඒවා පාඩම් කරන්න ටිකක් අමාරුයි. ඇයි එහෙම දන්නවද කියන්නේ? සාමාන්‍ය පාඩම් කරන්න ගියාම ගෙදර මේසේ අපි නිදහස්ව තියාගන්න ඕනේ. පොත් මේසේ ගොඩාක් පොත් පිරීලා නම් ඊට පස්සේ අපි පාඩම් කරන්න යන පොතේ පිටු සෑහෙන්න තියෙනවා නම් හිතන්න පිටු 400ක් විතර තියෙනවා නම් එහෙනම් පළවෙනියට විදිනවා මේ පොතම පාඩම් කරන්න දිනනවා එපා වෙනවා. හැබැයි පාඩම් කරන්න පොතේ තියෙන්නේ ඒ පාඩමට අදාළව අපිට පිටු 80 පොත් ගන්නෙ නෑනේ සාමාන්‍ය. පිටු 40 පොත් වැඩි ගන්නත් කැමති නෑ. නේ? ඒක නිසා අපි පිටු 120යි කියන සාධාරණ අගයක් යන. එතකොට අවුලක් නැහැ. පිටු 120ක් කියන්නේ මාර ගොඩක් නෙවෙයිනේ. පාඩම් දෙකක් තුනක් වගේනේ ලියවිලා තියෙන්නේ. එතකොට දරුවෝ පාඩම් කරන්න චුට්ටක් උත්පේරණය වෙනවා. මේක පාඩම් කරලා ඉවර වෙලා පොඩ්ඩයි තියෙන්නේ. ගොඩක් රට 81 ගන්න එක හොඳයි. ඇයි ඒ 81? එතකොට හරි මේක ඉවර කරගන්න. ඒසිනේ අදම කරලා දන්නේ නැහැ කියලා පොඩි තියෙනවා පොඩි උත්පේරණයක්. ඒ අපි නු පාඩම් කිරීමේ පක්කම හැම වෙලෙම පොත් මේසේ නිදහස්ව තියෙන්න ඕනේ කියන්නේ ඇයි ඒ? නැත්තම් හිතෙනවා මේක පාඩම් කරාම අර ගොඩක් තියෙනවා. ඒක පාඩම් කරාම තව එකක් තියෙනවා. එහෙනම් පාඩම් කරන තැන කිසිම දෙයක් නැහැ. කඩදාසි කොළ ටිකකුයි, ලියන කුරුටු ගානට පෑනකුයි, පාට ටිකකුයි, කුරුටු ගාන පාට ටිකකුයි අර වගේ ටික. එතකොට කියවනවා ඒව කුරුටු ගාන. කියවලා ඕම කුරුටු ගාන. එතකොට මොකද වෙන්නේ? විද්‍යාව ඈ. අනිත් විෂය මම දන්නේ රූප සරණ කියනවා දන්නේ නැහැ. එතකොට නිකන් ඔටෝ මේව පාඩම් කරනවා. ඔටෝ පාඩම් නැහැ. අවුලක් තියෙන ඉස්සරහ කියන්නේ. හරි එහෙනම් ඔන්න ඇදලා ඉවරයි. එහෙනම් ඔය මේ ඇන්දේ මොකද්ද? දර්ශීය ශාකසෛලය මොකෙන් පේන්නේ කියලා ආලෝකාන්විච්ඡේ අධිබලය යටතේ. යටින් ලියා ගන්න නම් මෙහෙම දර්ශීය සෛලයක් යනු 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 සෛලයක අඩංගු විය හැකි සෛලයක අඩංගු විය හැකි සෛලයක අඩංගු විය හැකි සියලුම කොටස් වරහන් ඇස්සේ ඉන්ද්‍රියකා සෛලයක අඩංගු විය හැකි සියලුම කොටස් වරහන් ඇස්සේ ඉන්ද්‍රියකා අඩංගු කර අඳිනු ලබන උපසම දර්ශීය සෛලයක් යනු සෛලයක අඩංගු විය හැකි සියලුම කොටස් වරහන් ඇස්සේ ඉන්ද්‍රියකා අඩංගු කර අඳිනු ලබන උපසම හරි ඉවරයි. ඔන්න අපි ශාකසෛල කතා සත්ත්වසෛල. මොනවද සත්ත්වසෛලේ? මේක දැන් මම සත්ත්වසෛල වෙනම අඳින්නම්. සත්ත්වසෛලේ ශාකසෛලේ වෙනස්කම් අහනවනේ. එතකොට දරුවෝ මොනවද ශාකසෛලේ සත්ත්වසෛලේ නැත්තේ? රික්තකේ. රික්තකේ. ඔන්න ඔය වගේ එකක්. ඒ වගේම සෛල විත්තිය නේද? දැන් මම අහන්නේ සෛල විත්තිය. ආයෙ හරියට තමයි. ඉතුරු ඔක්කොම තියෙන්නේ. ඉතුරු ඔක්කොම කියන්නේ ඉතුරු ටික. ඒක ටික තියෙන්නේ. ඔය ටික තියෙන්නේ. සෛල විත්තියක් නැහැ. ඒ ටික අඳහන ඉවරයි වැඩි. දැන් මොකද වෙන්නේ? සත්ත්වසෛලේ රික්තකේ නෑ. අය වගේ මොකද්ද නැත්තේ? හරියට තමයි. ඉතුරු ඔක්කොම තියෙනවා. සෛල විත්තියක් නැහැ. ඔන්න බලන්නකො අපි ඒකට එමු. සත්ත්වසෛලය අධ්‍යයනය කරන්නේ කොහොමද? සත්ත්වසෛලය අධ්‍යයනය කරන්නේ අපි කට හොද. ඇයි කට හොද? කොපුල් සෛල. කොපුල් සෛල කොපුල කියන්නේ කම්. අහලා තියෙනනේ. කොපුල්. කොපුල් සෛල ටිකක් ගන්න. ඉස්සරෝම ගිහින් මොකද කරන්නේ? කට හොදන්නේ. කාපු ගමම්ම ගිහිල්ලා කොපුල් සෛල ටිකක් පුරලා බැලුවොත් එහෙම වැඩේ ඉවරයි. ඇයි ඒ කාපු කෑම වල කොටසුත් ඒකේ පේන්න ගන්න. ඒකට ඉතින් බෑ. ඒක හරියන්නේ නැහැ නේ. මොකද ඒවත් සෛල තිබ්බා වගේනේ පේන්නේ. ඒ නිසා ඉස්සරෝම කරන්න ඕනේ මොකද්ද? හොඳට කට හොදන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? කම්බුලේ ඇතුල් පැත්තේ. හැන්දක් දාලා යෝගට් හැන්දකුත් හොඳයි. හැන්දක් දාලා පොඩ්ඩයි පුරන්න ඕනේ නැහැ.
මහාම කරලා ගත්තාම ඇති. කේටයත් එක්ක මොකද වෙන්නේ? මේ ඇඟේ තියෙන සෛල හැම වෙලෙම ගැලවෙනවා. දරුවෝ ඇඟේ තියෙන සෛල හැම වෙලෙම ගැලවෙනවා කියලා කියන්නේ දැන් ඔය සමහර මම ඔය නිරන්තරයෙන් කියන කතාව. අපේ ඇඟේ තියෙන සෛල ගැලවෙනවා. එතකොට ඔය සමහර අය මේ නානකොට ඔය කියන්නේ කුණු අතුල්ලන. කුණු අතුල්ලන. කුණු අතුල්ලදී මාර කුණු ගොඩක් තියෙන කියනවනේ. කුණු වැඩිපුරම තියෙන්නේ කොහෙද? බෙල්ලේ, පිටේ. එහෙමනේ තියෙන්නේ. සාමාන්‍ය අපි දන්නවා ඔය පිටේම කුණු තියෙන්න බෑනේ. ඇයි ඒ? ඉතින් අපි ඇඳුමක් ඇඳගෙන මේ පිට ආවරණය වෙලානේ තියෙන්නේ කොහොමද? කොහොමද තියෙන්නේ? හැබැයි වැඩිපුරම කුණු තියෙන්නේ පිටේ. අත්වල එහෙම කුණු නෑ. මේ අතින් කොට යන්නේ නෑ මොකද? අතන කුණු නෙවෙයි යන්නේ. එහෙනම් මොනවද? කුණු නෙවෙයි. ඔය යන්නේ මොනවද? අපේ ශරීරයෙන් දෛනිකව ගැලවෙනවා සෛල. හැමදාම සෛල ගැලවෙනවා. මෙහෙම ගත්තාම සෛල මිලියන ගාණක් ගැලවිලා එනවා. මෙහෙම ගත්තාම සෛල ඕම මිලියන ගාණක් ගැලවිලා එනවා. ඉතින් දැන් අපි මොකද කරන්නේ? මේ අත එහෙම නිරන්තරයෙන් හොදනෝනේ බලන්නකෝ දවසට කී වතාවක් අත හේදුවද කියලා. දවසට කී වතාවක් මුණ හේදුවද කියලා බලන්නකෝ. හැබැයි පිට හොදන්නේ නැහනේ නේ. සාමාන්‍යයෙන් නාන්නේ මාසෙකට සැරයක් විතරනේ. එතකොට මොකද වෙන්නේ? පිට හොදන්න වෙන්නේ මාසෙකට සැරයක්. නේ? ඒක නිසා මොකද වෙන්නේ? පිටේ ඔච්චර කුණු තියෙනවා. ඔයාලගෙන හරි. ඒක නිසා මොකද වෙන්න ඕනේ? අර කුණු නෙවෙයි ඔය තියෙන්නේ. ගැලවුණු මැරුණු සෛල. පැහැදිලිනේ? ඒව තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒ නිසා දරුවෝ මේ කම්බුලේ ඕන තරම් ගැලවෙන සෛල තියෙනවා. ඉතින් මොකද කරන්නේ? අර යෝගට් හන්ද අරගෙන මහාන් කරලා ගත්තාම ඕන තරම් සෛල එනවා. දැන් මොකද කරන්නේ? ඉස්සෙල්ලා වගේම අර කතාවමයි ආයි කියන්නේ. චුට්ටක් ඕන වෙනස් කරන්නේ. මොකද කරන්නේ? විදුරු කලාවක් ගෙන එයට කොපුල් සෛල ස්වල්පයක් තමයි. ජල බිඳු දැම්මේ නැතත් කමක් නැහැ. අයියේ කේකයත් එක්කනේ ඉන්නේ. ඒ නිසා ජල බිඳුව දැම්මත් කමක් නැහැ. හොඳද? ජල බිඳුවක් එකතු කරා. වායු බුබුල නොරඳෙනසේ ඇසුම් පෙත්තකින් වස. ආලෝකන් විශ්ේ අධිබලය යටතේ නිරීක්ෂණය කරා. බලන්නකෝ දැන් ඉස්සෙල්ලා එක පාඩම් වුණා නම් දැන් එකක් පාඩම්. අයියේ ඒකමයි කිව්වේ. ඕනනම් වතුර බිඳු දාන්න ඕනේ නැහැ කිව්වා. අයියේ දාන්න ඕනේ නැත්තේ. සාමාන්‍ය පොපුල් සෛල කිව්වම තෙතමනේ තියෙනවනේ කේටයත් එක්කනේ ඉන්නේ. ඒකේ ඉන්න. නැත්තම් ඉතින් දැම්මට කමක් නැහැ. දැම්ම කියලා අවුලක් නැහැ. දැම්මේ නැතත් කමක්. ඒක දැන් සමහර අයට කියන ඔය දැන් සමහර අයගේ හිතේ මේ ප්‍රශ්න තියෙනවා. සර් උනට මේ අපි නම් පොපුල් සෛල ගත්තේ නැහැ. ඔබට වෙනමම කදාවක් තිබ්බා ඒක දාලා තමයි බැලුවේ. ඒකට කිව්වා ස්ථිර කදා කියලා. ඔව් ස්ථිර කදක් තියෙනවා. ඒ ස්ථිර කදා කියන්නේ මොකක්ද රෝ? මේ කදාව හදපු ඔරිජිනල් ඒවා අරගෙන හදලා ඕන තරම් කාලයක් පරීක්ෂා කරන්න පුළුවන් විදිහට රසායනික ද්‍රව්‍ය කවලම් කරලා හදපු ස්ථීර කඩා තියෙනවා. ඒවා ওই විදිහට ආයි ජල බිඳුව දාලා පොකුල් සයිඩ් අරගෙන කරන්න ඕනේ හදපු ඒවා. ඒ වගේ බැලුවක් හරි. නමුත් අරක කියන්නේ ඇයි දරුවෝ ඒ ටික අර නිකන් තියෙන්න ඕනේ විද්‍යාව ඉගෙන ගද්දී මේවා දැනගන්න ඕනනේ. මේවා දන්නේ නැතුව කවදා හරි දවසක ඔයාලා එනවා. ලොකු වෙනවා. ලොකු වෙලා දවසක ඔයාලා පරීක්ෂණ කරනවා. ඒතර මේවා දන්නේ නැත්නම් මේ ප්‍රාථමික කරුණුනේ ඒක වැඩක් නැහැ. ඒව තමයි මේ ප්‍රාථමික දේවල්. ඒවත් කරවලින් තමයි අර වගේ දේවල් හදන්නේ. එහෙනම් මොකද කරන්නේ? පොපුල් සෛල කොහොමද හදන්නේ? විදුරු කදාවක් ගත්තා. පොපුල් සෛල ස්වල්පයක් යෝගට් එකකින් සුරලා විදුරු කදාව මත තිබ්බා. ජල බිඳුවක් එකතු කරා. වායු මුලන් නොරදෙනසේ වැසුම් පෙත්තකින් වැසුවා. ආලෝකන වික්ෂයාදි බලයටදී නිරීක්ෂණය කරා. එතකොට සාමාන්‍යයෙන් අවබලය යටතේ බලද්දි මොකද වෙන්නේ? මෙන්න මේ වගේ ගෝලාකාර මැද පොඩ්ඩක් කළු පැහැති රෝස් පාට සෛල ටිකක් බලන්න. මැද තියෙන න්‍යෂ්ටි රෝස් පාට අම්බුල් සෛලනේ. රෝස් පාට බලා ගන්න පුළුවන්. මේ මොකද්ද? ආලෝකාන්වීක්ෂයේ අවබලය හෝ මැදි බලය. අපි ඔක බැලුවොත් එහෙම මොකක්ද? අන්වීක්ෂයේ අධිබලයකට අවුන්න තියෙනවා. සයිලෝප්ලාස්මේ සෛලවිද්‍යනේ සයිලෝප්ලාස්මේ සයිලෝප්ලාස්මේට ඇතුළතින් තියෙන මොකද්ද? සෛලප්ලාස්ම පටල. ඉස්සෙල්ලා වගේමයි. අවුලක් නැහැ. සෛලප්ලාස්ම පටල ලස්සන අදින්න. හරි. නිදහස් අතින් අදින්න. හරි. නිදහස් අතින් අදින්න. එයි ඒක. අවකටු තියලා අදින්න. අවකටු තියලා අදින්නාම මේක චිත්‍රයක්. අපි චිත්‍රයක් නෙමෙයි අදින්නේ. රූප සටහන. ඒක වෙනස් චිත්‍රයක් කරලා. හරි. ඔන්න ඇඳලා. ඊට පස්සේ මොකද කරන්නේ? අනිනවා න්‍යෂ්ටි. ඉස්සෙල්ලා වගේ ගෝලයක් ඇඳලා අනිනවා චිත්‍ර. ඔන්න චිත්‍ර. ඉගෙන ගන්න තියෙනවද රසවත් බව? ඒ රසවත් එකත් එක්ක තමයි අස්සන ඉගෙන ගන්න පුළුවන්. හරි. පොඩ්ඩක් ඒව කියව ඉගෙන ගන්න. කියව මතක් කරගන්න. එතකොට තමයි ඒක තියෙන්නේ. ඔයාලා පාඩම් කරද්දී මම ගන්න එක නෙවෙයි කිව්වේ ඔයාලා පාඩම් කරද්දී පොඩ්ඩක් තියෙනවා රසවත්ව පාඩම් කරන්න. එතකොට තමයි ආසයි වෙන්නේ. ආස නැත්නම් ඉතින් අපි කොහොමද කරන්නේ? ඔයාලා දන්නවනේ ඔයාලා මොන හරි විෂයන් වලට ආසයි. විද්‍යාවට ආස නැත්නම්. හැබැයි දැන් විද්‍යාවට ආසයි. එයි විද්‍යාවේ රසය දැනවලා දන්නේ.
පස්සේ නම් කරනවා. මොන න්‍යෂ්ටි ඇඳා. ඊට පස්සේ මොනවද තියෙන්නේ? මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. මයිටොකොන්ඩ්‍රියා මතින් ඔන්න සොසේජස් හැද තිබෙනවා. පටල ගන්න මයිටොකොන්ඩ්‍රියමයි හරිත ලවයි සාමාන්‍ය එකම හැඩයෙන් යුක්තයි. ඒක නිසා අභ්‍යන්තරයේ තියෙන වෙනසින් තමයි අපි ඒක වෙනස හොයාගන්නේ. හරි. ඊට පස්සේ රයිබෝසෝම් මේකේ තියෙන රයිබෝසෝම්. ඔයින් හරියන්නේ රයිබෝසෝම්. ඊට පස්සේ මොකද වෙන්නේ? ආදින්න ගෝල්ගි සංකීර්ණය. ගෝල්ගි සංකීර්ණය. ඊට පස්සේ මොකද යන්නේ? අඳින්න. ජාලිකාව. මොන ජාලිකාවද? කෙනෙක් ඉස්සරහ අඳින්නකෝ. සයිලෝප්ලාස්මේ තියෙන නම් ප්ලාස්මීය ජාලිකා. එකිනෙක බැඳිලා එහෙනම් කවුද? තමන් එක්කම බැඳිලා. එහෙනම් අන්තප්ලාස්මීය ජාලිකා. බලන්නකෝ එයාලගේ නම් හම්බු වෙච්ච විදිය. අන්තප්ලාස්මීය ජාලිකා. රයිබෝසෝම තියෙනවා. එහෙනම් එයා කවුද? රළු අන්තප්ලාස්මීය ජාලිකා. රයිබෝසෝම නැති කෙනා සිංදු අන්තප්ලාස්මීය ජාලිකා. ඔච්චරයි. දැන් නම් කරමු. රයිබෝසෝම. රයිබෝසෝම. ගොල්ගි ගොල්ගි දේ කියලා කියනවා. ගොල්ගි දේ කියලා ලියුවේ. ඉස්සර සංකීර්ණ ලියුවානේ. ඒකම තමයි. රළුවන්තස් ප්ලාස්ටික්. බලන්න හරි ඒසි. දැන් ඉතින් ඔයාලට ওই රූප සටහන අඳින්න පුළුවන්. දැම්ම කටු ගන්නක. කොලයක් අරගෙන තනියම අඳින්න. හෙට උදේ වෙනකන් කටු ගන්න ඕනේ නැහැ. රූප සටහන තුනක් විතර කටු ගන්නකො අරගෙන. එතකොට මොකද වෙන්නේ? හතරවෙනි රූප සටහන තනියම එන්නේ. සිනිඳු අන්තප්ලාස්මීය ජාතික. माइटोकॉन्ड्रियम न्यष्टिकाव न्यष्टि पाटल वर्णदी එකතුවට කියනවා න්‍යෂ්ටිය කියලා. න්‍යෂ්ටිය ටිකක් කටුවට වගේ. මේක साइलोप्लाज्म पाटलය. මේක මේ නිල් පාට කියන්නේ නැත්නම් දෙන්න පුළුවන් නැහැ. साइलोप्लाज्म. තුනී ආවරණයක් තියෙනද රූප ඒ කියන්නේ දෙයක් පුළුවන් නැහැ. එහෙනම් ওই විදිහට තමයි තියෙන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ නම්? साइलोप्लाज्මේ තියෙන. ඊට ඇතුළේ තියෙන පටලේ ආවරණයක් වගේ තියෙන පුංචි සිවියක් වගේ තියෙන. ඊට පස්සේ साइलोप्लाज्මේ ඊට පස්සේ රයිබෝසෝම, ගොල්ගි දේහ, රළු අන්තස්ප්ලාස්මීය ජාලිකා, සිනිඳු අන්තස්ප්ලාස්මීය ජාලිකා, මයිටොකොන්ඩ්‍රියම ආයතනයේ. මොකද්ද? න්‍යෂ්ටිකාව, න්‍යෂ්ටි පටලය, වර්ණ දේහ ඔක්කොම එකතුව න්‍යෂ්ටි. ඔච්චරයි. ඔන්න ආලෝකාන්වීක්ෂයේ අධිබලය යටතේ කවුද නිරීක්ෂණය කරේ? මොකද්ද? සප්ත සෛලයක්. කොපුල් සෛලය නිරීක්ෂණය. එහෙනම් ඔන්න කොපුල් සෛලේ පේන විදිහ. පැහැදිලිනේ? හරි. අපි අද ගමු. ඊළඟ මාතෘකාව ලියන්න සප්ත සෛලයක් නිරීක්ෂණය කිරීම. නිරීක්ෂණය කිරීම කියලා ලියන්න කරන විදිහ ඔයාලා ලියන්න. පස්සේ ලියන්න පුළුවන් නේ. ඒක පස්සේ ලියන්න. හරිනේ? හරි. සප්ත සෛලයන් නිරීක්ෂණය කිරීම කියලා ලිව්වා. ඒ නිරීක්ෂණය කරන්න ඒක ලියන්න ඉඳ තියන්න රූල් පහක් විතර තියන්න. මොකද අරක බලාගෙන පිටපත් කරන්න තියෙන පොඩ්ඩක් ඒක බලන්න නැතුව ලියන්න. කම්බුරේ සෛල නැත්නම් කොපොල් සෛල ටිකක් යෝගට් හැන්දක් ආධාරයෙන් සූරා ගැනීම, ඔරලෝසු තැටියක් වීදුරු තැටියක් උඩ තැබීම, ජල බිඳුවක් එකතු කිරීම, වැසුම් වායු බුලන් රෝදනසේ වැසුම් පැත්තකින් වැසීම, ආලෝකාන්වීක්ෂය අධිබලය යටතේ නිරීක්ෂණය. ඒ ටික ටික පස්සේ ලියන්න. දැන් මේක අඳින්න. අඳගන්න. ලස්සන අඳින්න. තව පොඩ්ඩයි තියෙන්නේ. තව පොඩ්ඩකින් අපි යනවා අර කතාවට. හරි. ලස්සන අඳගන්න. හරි අඳගන්න. අඳගන්න. සුපිරියටම අඳගන්න. හරි. අඳගන්න. හරි දරුවෝ. හරි හරි. නිරීක්ෂණය තව ටිකකින් කියවද? නිරීක්ෂණය නේ මේ නිරීක්ෂණය මේකනේ. මේක අඳගන්න. ඊට පස්සේ අපි අර බගු ගන්න මේ ගන්න.
අභ්‍යාස දරුවෝ ගමු අපි. මම අභ්‍යාස ටික දැම්මේ නැහනේ. මම අභ්‍යාස ටික දාන්න. තාම දැම්මේ නැහැ දරුවෝ. අභ්‍යාස ගොඩක් තියෙනවා මේ පාඩමේ. මේ පාස් පේපර්ස් වලට අමතරව මම හදපු පේපර් සෙට් එකක් තියෙනවා. ඒ ඔක්කොම දෙන්න. ඒක ඊළඟ දවසට දාන්න. මොකද හෙට පන්ති නෑ දරුවෝ. හෙට මේ දවස්වල ලොක්ඩවුන් එක ඉවර වුණ නිසා අර චූටි විශේෂිත වැඩ ගොඩක් තියෙනවානේ. මොකද ආයෙ පාරක් රට වහයිද දන්නේ නැහනේ. අන්න ඒක නිසා පොඩි වැඩ ටිකක් තියෙන නිසා හෙට හවස බදාදා නැත්නම් අපි 8ට කරන පන්ති හෙට නෑ. ඒක නිසා දරුවෝ මේ ඊළඟට දවස් කවද්ද කියලා කියන ගමන් ඒත් එක්කම දාන්න. හොඳද? ගොඩක් වෙලාවට සිකුරාදා නේද තියෙන්නේ. සිකුරාදා රැස්ති වෙලා ඉන්න. මේ එතකොට දාන්න. ඒ නෝට් සටහන් ටික දාන්න. ඉක්මනට ගන්න. එලා යටින් ලියන්න මොකක්ද ලියන්න ඕනේ? මෙතන ලියන්න ඕනේ මොකද? ආලෝකාන්වීක්ෂයේ අධිබලය යටතේ. ආලෝකාන්වීක්ෂයේ අධිබලය. මේකේ හරියටම නෑ දරුවෝ. මේකේ හරියටම නෑ. මේකේ හරියටම නෑ දරුවෝ. ඇයි හරියට නැත්තේ? හත් සයිල් වල හරියටම නෑනේ ඒකින්ද. හරි පුතා. ඕර මේ කෑලි ඕන තැනක අඳින්න පුළුවන්. මේ ඕන තැනක අඳින්න. කිසි ප්‍රශ්නයක් නෑ. මේවා ස්ථිර කියන තැන නෑ. මොකද මේවා අපි කියනවා මේ සෛලගත ඉන්ද්‍රියක කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේවා සෛලේ එහෙමෙහි චලනය. හෙට මෙහෙට ගමන් කරන. සයිලගත ඉන්ද්‍රියකට වලට නිශ්චිත ස්ථානයක්. හරි ඇඳලා ඉවරයි නේ. ඉවරයි නේද? හරි. ඔබ සරණ නැදගත්තද? හරි ශාන් හරි. ඔව් කුඩා රික්තක නෑ දරුවෝ. ඒක කියද්දි කියන්න. කුඩා රික්තක නෑ. දැන් YouTube live දෙන්නේ දරුවෝ මෙහෙමයි. ඉස්සරම ඔය channel එක මේක හදාගන්න බෑ. ඊට පස්සේ තමයි මේව කරන්න වෙන්නේ. එතකම් බලමු. තව චුටි දවසක් යද්දි මේව වෙන්නේ. තව පොඩ්ඩයි ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔය channel එක subscribe කරන්න. හේතුව දරුවෝ මගේ channel එකක් කියලා හිතන්න එපා. මම නෙවෙයි ඒක කරන් යන්නේ. channel එකකින් කරන්න හදන්නේ ඉස්සරහට මගේ පාඩම් YouTube live දෙන්න. මේකට මම මගේ channel එක දුන්නේ නැහැ. ඒ නිසා ඔයාලට channel එකක් හදලා තියෙනවා. කැමති නම් ඔයාලට පුළුවන් මගේ රූප සටහන දාලා ඒක හදලා දෙන්න. මොකද ඉතින් මට subscribe කරනවානේ. ඒක නිසා ඇත්තම කතාව ඒකයි. මේ මාව දැක්කම ඔයාලා ඒක කරන හින්දා. ඉතින් පුළුවන් නම් ඕක subscribe කරලා යාළුවන්ට කියලා 1000 මේව කරගන්න. 1000 ගුරුනහම අපි ඒ ගාම ඊළඟ දවස් දෙන්න. අනිවාර්යෙන්ම දෙන්න. හරි ඉවරනේ. කුඩා රික්තක කතාව කියන්න බෑ. මේකේ කුඩා රික්තක තියෙන්න පුළුවන්. හැබැයි අපි අඳින්නේ නැහැ. කුඩා රික්තක තියෙන්න පුළුවන් අඳින්නේ නැහැ. හරි. දැන් එන්න. දැන් කතාව අහන්න. හරි. ඕ ජිත්‍ර නම් කරේ නේද? ජිත්‍ර නම් කරේ නෑ. මේවා තමයි ජිත්‍ර. ඕනනම් නම් කරන්නේ ජිත්‍ර නම් කරේ නෑ. න්‍යෂ්ටික පටලය කියලා දැම්ම. න්‍යෂ්ටිකාව කියලා දැම්ම. වර්ණ දෙකෙන් දැම්ම. ඔක්කොම න්‍යෂ්ටිය කියනවා. හරි. දැන් අහමු. දරුවෝ දැන් අපි මෙතනදී ඊට පස්සේ කතා කරන ප්‍රධානම මාතෘකාව මොකද්ද? ශාක සෛලයේ සප්ත සෛලයේ තියෙන වෙනස්කම්. ශාක සෛලයේ තියෙන සප්ත සෛලයේ නැති. ආයි කතා කරන්න දෙයක් නැහැ. දැම්ම පුළුවන්. මේ රූප දෙක බලලා කරුණු තුනක් කියන්න පුළුවන්. මොනවද? ශාක සෛලයේ තියෙන සප්ත සෛලයේ නැති. කියන්න පුළුවන් නේ. මොනවද? මෙන්න මෙහෙම තිබ්බා සප්ත සෛලයේ. මතකයිනේ. සප්ත සෛලයේ තියෙන ශාක සෛලයේ නැති. ඒවා තුනක් තියෙනවා. හොයන්න තුන මොනවද කියලා? මොනවද? ශාක සෛලයේ තිබ්බා මොකද්ද? සෛල මිත්‍යක් තිබ්බා. සප්ත සෛලයේ සෛල මිත්‍යක් ඇත්තම නෑනේ. එහෙනම් එකක් හරි. දෙවෙනි එක මේක පුරා ගියපු රික්තකයක්. මේක රික්තක ඇත්ත රික්තක. හැබැයි වරහන් ඇස්සේ ලියන්න ඕනේ తాවකාලික රික්තක තිබෙන්න පුළුවන්. తాවකාලික රික්තක කියන්නේ මොනවද? මේ වගේ චලනයන් නිසා මේවා එහෙට මෙහෙට යද්දී මේ පොඩි වාත අවකාශ ඇති වෙනවා. ඒ අවකාශ ඇති වෙන ආයෙත් හැකිලෙන්නේ නැති වෙනවා. ඒ නිසා කියනවා తాවකාලික රික්තක තිබිය. හැබැයි කවමදාවත් ස්ථිර රික්තක තියෙන්නේ නැහැ. ඒ නිසා කියනවා රික්තක නැත. ඒ කියනවා తాවකාලික රික්තක තිබිය හැක. හරි. ඊට පස්සේ මේකේ හරිත ලව ඇත්ත මේකේ අන්ත ලව නැත. හරි. කරුණු තුනයි. හතරවෙනි කරුණ තමයි මේකේ විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තිබෙන රික්තක. මේකේ විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා තියෙන කවුද? සෛලතාස්මය. අන්න කරුණ මත. වැඩේ ඉවරයි. දරුවෝ විභාගයට ආවම පේපරේ මේක එනවනේ. ගොඩක් වෙලාවට පේපරේ එනවනේ. ඔයාලා දැකලා තියෙනවා මොකක්ද අහන්නේ? ශාක සෛලයේ හා සත්ත්ව සෛලයේ වෙනස්කම්. මම හැමදාම කියලා දෙන්නේ. මේ විභාගෙදී ලියන්නේ මේව ලියන්න පොයින්ට්ස් තියෙනවා. විභාගයේ පොයින්ට් කියන්නේ දරුවෝ එහෙමයි. ගුරුවරයාගේ ආකර්ෂණය ගන්න. අපි ගුරුවරයාගේ ආකර්ෂණය මෙහෙම ගන්නවා. කොහොමද? විභාගෙදී ප්‍රශ්න අහන්නේ මෙහෙමයි.
ශාක සෛලයේ සහ සත්ත්ව සෛලයේ ඔබ දන්නා වෙනස්කම් තුනක් කියන. නැත්නම් ඔබ දන්නා වෙනස්කම් දෙකක් කියන. එහෙම නැත්නම් උඩ මොනවාරි ප්‍රශ්න දීලා මෙහෙමයි මෙහෙම දීලා අර රූප සටහනේ සහ මේ රූප සටහන ඇති වෙනස්කම් ලියන්න. එතකොට අපි කියනවා ශාක සෛලය කියලා මෙහෙම. මේ පැත්තේ ලියනවා සත්ත්ව සෛලය. ඒකල තමයි වෙනස්කම් ලියන්නේ. මාකින් ස්කීම් එකේ එහෙමයි එන්නේ. බලන කෙනාට මාර ක්ලියර්. ඇයි ක්ලියර් කියන්නේ? මෙහෙම ලියනවා ශාක සෛලය. සෛල විත්තියක් ඇත සත්ත්ව සෛලයේ සෛල විත්තියක් නැත. ඊළඟට කියනවා හරිතලව ඇත හරිතලව නැත. මේ කියනවා රික්තක ඇත රික්තක නැත. අරහනස් වෙනවා తాවකාලික රික්තක ඇත. මේක කියනවා මොනවද කියන්නේ? විශාල ප්‍රදේශයක රික්තකේ ව්‍යාප්තය. මේක කියනවා විශාල ප්‍රදේශයක සෛල ප්‍රාස්මේ ව්‍යාප්තය. ඔයාලා හැබැයි එහෙම නෙවෙයි ලියන්න පුරුදු වෙලා තියෙන්නේ. ඔයාලා කොහොමද ලියන්න පුරුදු වෙලා තියෙන්නේ? ශාක සෛලයක රික්තක පවතින අතර සත්ත්ව සෛලයක රික්තක නැත. හැබැයි తాවකාලික රික්තක තිබිය හැක. ඊළඟ එක ලියනවා. ආයෙ පාරක් ලියනවා යට පුරේ. ශාක සෛලවල හරිතලව ඇති අතර සත්ත්ව සෛලවල හරිතලව නැත. ඊළඟට ආයෙත් කියනවා ශාක සෛලයක සෛල බිත්තිය ඇත සත්ත්ව සෛලයක සෛල බිත්තිය නැත. එතකොට අපිටම හිතෙනවා අප්පු මේ උත්තරේ නම් බලන කෙනාට අප්පිරියවි. ඇත්තම අප්පිරියවෙනවා. ඒකට තමයි මේ ප්‍රිය උපදවන විදිහට ලියන්නේ. බබ්බුව ගැක්කුවා ඒ පැත්තට ලිව්වා. බලන කෙනාට මාර සැකිස්. හරි දාන ලකුණු දාන. තව අපේ වාසියක් හම්බෙනවා. ඒතකොට මෙයා හිතනවා මාරයි. මෙයා ලස්සනට ලියන්න දන්නවා. මෙයා උපක්‍රමනේ දරුවෝ. මෙයා හිතනවා පේපරේ බලන කෙනා හිතනවා මෙයා ලස්සනට ලියන කෙනෙක්. මෙයාට හොඳට වැඩ පුළුවන් කෙනෙක්. ඒක සමහර තැන්වල අපෙන් වෙන අඩුපාඩු එයාගේ හිතෙන් මොකද කරන්නේ? නොසලකා. එහෙම අවස්ථා ඔයාලා බලන්නකෝ. සමහර අවස්ථා තියෙනවානේ නේ. ඒක තමයි. ඒ වගේ අපි හිත ආකර්ෂණය කරගන්න ඕනේ ගුරුවරයා කියන එක. හරි. අපි ලියමු. මාතෘකාවක් ලියන්න. ශාක සෛල හා සත්ත්ව සෛල වල ඇති වෙනස්කම්. ලියන්න. ශාක සෛල හා සත්ත්ව සෛල වල ඇති වෙනස්කම්. හරිනේ මේ කතාව ඉවරයිනේ. ලියන්න. ශාක සෛල හා සත්ත්ව සෛල වල ඇති වෙනස්කම්. 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 හරි. පළවෙනි කරුණ. පළවෙනි එක. හරි. ශාක සෛල හා සත්ත්ව සෛල වල ඇති වෙනස්කම්. පළවෙනි මොකද්ද? මේ වගේ බවුවක් ගන්න. මේ වගේ බවුවක් ගන්න. නම්බර 0.75 860 69.5 නම්බර ඕනේ කිව්වට හරි පටන් ගන්න පුතා 20 30 මේ මාසේ 30 වෙනිදා තමයි පටන් ගන්න 30 වෙනිදා මේ මාසේ අන්තිම දවස් පටන් ගන්න. ඕ කරනවා බන්ධන පාඩම කරන්න. හරි බන්ධන පාඩම කරනවනේ අපේ බන්ධන පාඩම කෙටි සටහන් ඉතින් තව ඒතර දැන් ඔයාලා දැම්වීම පුදුම වෙලා ඉන්නවා හිතන්නකෝ. තව කෙටි සටහන් පටන් ගත්තේ නැහැ. කෙටි සටහන් දෙකක් විතර හදද්දී ඔයාලා පුදුම වෙයි. මම පුදුම කරවන්නම්කෝ ළඟදීම දවස් කෙටි සටහන් දෙකක් විතර හදලා. තාම ඉන්නකෝ. තව පටන් ගත්තේ නැහැ. අද කෙටි සටහන ගොඩක් වෙලාවට හදනවනේ. අද වෙලා තියෙන්නේ හදන්න. හා ලියන්න. ශාක සෛල හා සත්ත්ව සෛල. පළවෙනි කරුණ. පළවෙනි. ලියන්න. අර ටික ලියන්න දැන් මතකයි මොනවද? හරිතලව ඇත. හරිතලව නැහැ. ලියන්න මම කියන එක කිව්වොත් නෑ. හරිතලව ඇත හරිතලව නැහැ. ඒ ඔයාලා ඉන්නේ. ඔයාලා දැන් ඉගෙන ගන්න ඉන්නේ. දැන් මට හිත නෑ මේ. ඔයාලා දැන් හරිතලව ඇත. හරිතලව නැත. ඊළඟ එක. මොකද්ද? සෛල බිත්තිය. සෛල බිත්තියක් ඇත. සෛල බිත්තියක්. පිළිවෙලට ඕනේ කොහොම හරි කමක්. සෛල බිත්තියක් ඇත. සෛල බිත්තියක් නැත. ඊළඟ එක. ශාක සෛල රික්තක ඇත. සත්ත්ව සෛල පැත්තේ රික්තක නැත. වරහන් නැස්සේ తాවකාලික රික්තක තිබිය හැක. වරහන් නැස්සේ తాවකාලික රික්තක තිබිය හැක. ඒක ඊළඟ. විශාල ප්‍රදේශයක රික්තකේ ව්‍යාප්තව ඇත. විශාල ප්‍රදේශයක සෛල ප්ලාස්මේ ව්‍යාප්තව ඇත. මේකේ විශාල ප්‍රදේශයක වද්ද රික්තකේ ව්‍යාප්තව ඇත. මේකේ විශාල ප්‍රදේශයක සෛල ප්ලාස්මේ ව්‍යාප්තව ඇත. හරි. දැන් බලාගෙන ඉඳපු අවස්ථාව. දරුවෝ
රස කරලා කියන්න. ඇත්තම කියනවා නම් දැන් අද දවසේදී කරුණු 40ම එකවර පාඩම් කරගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මම දැන් මොකද කරන්නේ? දැන් කියන්න යන්නේ. දැන් හිතන්නකො මේ එකක්වත් දැන් ඔයාලගෙන් අහනවා විභාගෙදී මයිටොකොන්ඩ්‍රියම ගැන කරුණු දෙකක් කියන්න. ඔයාලගෙන් අහනවා හරිතලවය ගැන කරුණු දෙකක් කියන්න. සෛල බිත්තිය ගැන කරුණු දෙකක් කියන්න. එහෙම අහනවා කියන්නකො. දැන් එකක්වත් දන්නේ නැහැ කියන්නකො. හැබැයි පාඩම් කර මං කියන්නම්කො. එකක්වත් දන්නේ නැහැ. දැන් එකක්වත් දන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා කියන්නකො. ඒත් ලියන්න මම කියන්න. හරි? කොහොමද ලියන්නේ? මේ යන්නකො. මෙච්චරයි දැනගන්න ඕනේ. ඔය වගුව පාඩම් බලන්න. මේ කරුණු 40ම ලියන්න නෙවෙයි යන්නේ ඉස්සරම. ඉස්සරම නිකන් ලාවට කරුණු ගොඩ දාගන්න කියලා දෙන්න. ඊට පස්සේ කරුණු 40ම පාඩම් කරන හැටි මෙහෙම කරන්න කියලා දෙන්න. හරිද? ඉස්සරම බලන්න. මොකද්ද බලන්න ඕනේ? බලන්න ඕනේ මේක. මොකද්ද? මේ ශාක සෛලයේ සත සෛලයේ වෙනස්කම්. බලන්නකො නැද්ද මොනවද වෙනස්කම්? බැලුවා. හරිය වෙනස්කම්. ඒ කියන්නේ මේ වගුව ඉවරයි. ඒක වගුවේ දෙවෙනි එක රිත් සෛල විත්‍ය සෛල විත්‍ය නැත. දැන් ඉන්නේ දැන් මේක අහගන්න. බැලුවා. ඊට පස්සේ පාඩම් කරන්න යනවා. දැන් අපි මොනවා මයිටොකොන්ඩ්‍රියම ගැන කරුණු දෙක. ඊට පස්සේ මතක් කරගන්නකො ජීවි අජීවි වගේ. මම ඉස්සෙල්ලා උගන්වන්න කිව්වනේ ජීවි අජීවි. මොනවද කිව්වේ? අජීවි ඉන්ද්‍රියක දෙකයි තියෙනවා. එකක් රිත්කේ අනිත් එක සෛල විත්‍ය. අනිත් ඔක්කොම ජීවි කිව්වා. හරි. අයන ඔන්න බලන්න. ඔයාලගෙන් අහනවා කියන්නකෝ මයිටොකොන්ඩ්‍රියම ගැන කරුණු දෙක. දැන් ඔයාලා දන්නේ නැහනේ. හැබැයි මං කියනවා ඔයාලා නෑ දන්න. මම ඔයාලා හිතනවා නෑ මම මොකුත් දන්නේ නෑ. මං කියනවා ඔයාලා දන්නවා. ඔයගොල්ලෝගේ දේහ ගැන කරුණු දෙකක් අහනවා කියන්නේ. මං කියනවා ඔයාලා දන්නවා. හැබැයි ඔයාලා කියනවා නෑ දන්නේ නෑ කියලා. මං කියනවා. මොකද්ද කියන්නේ? මොකක්ද? මයිටොකොන්ඩ්‍රිය. මොන කරුණු? අර මොනවද? නේද? ශාක සෛලවල හා සප්ත සෛලවල ඇත. බොරුද? ඇත්තටම තියෙනවනේ. අර වගෝ උනත් තියෙනවා. ඇයි ශාක සෛලෙත් මේක තියෙනවා සප්ත සෛලෙත් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? පළවෙනි කරුණ හරි. ඊළඟට මේක ජීවිත අපි ගෝ සෛල බිත්‍යයි හරිතලවයයි අජීවි. එහෙනම් අනිත් ඔක්කොම ජීවි. එහෙනම් මෙයා කවුද? ජීවි. වැඩ ඉවරයි. කරුණු දෙකක්. අපි අහනවා කියන්නේ ගොල්ගි දෙය කියන්නේ අපි කියනවා මොනවද කියන්නේ? ශාක සෛලයේ හා සප්ත සෛලයේ ඇත. ඊළඟට කියනවා මොකද්ද? ජීවි ඉන්ද්‍රියකාව. දන්නේ නැද්ද කරුණු දෙක? දන්නවා. රයිබෝසෝම ගැන. මොනවද කියන්නේ? ජීවි ශාක හා සප්ත සෛලවල ඇත. එහෙනම් මොකද වෙන්නේ? 1 2 3 4 5 6යි. තව දෙකක් තියෙනවනේ එහා අර මොනවද? රික්තකයි හතරවයි. 1 2 3 4 5 6යි 7යි 8යි. මේකත් එක්ක සෛල විත්‍යත් එක්ක අරගෙන 9යි. නමෝරක් දැන් දෙක දන්නවා. නමෝරක් දෙක කරුණු කියන්නේ මොකද? 18ක් ගන්න. ඔයාලා කියනවා කියන්නේ නියෂ්ටි කියන්නේ. ඔයාලට ඉල්ලන්නේ මුකුත්ම මතක් නැහැ කියනවා. ඒක දන්නවා කරුණු දෙක. මොනවද? ශාක සෛලවල හා සප්ත සෛලවල ඇත ජීවි ඉන්ද්‍රියකාව. කරුණු 18ක් ඉවරයි. බලන්නකො විනාඩියක්වත් ගියාද? කරුණු 40ම කියලා දෙන්න. විනාඩියක්වත් කියද නෑ ගියේ. ඉවරයි නේ වැඩි. වැඩි ඉවරයි. ඔයාලගෙන් අහුවා කියන්නකො ගොල්ගි දේහ කියන්නේ රළුවන්තස් ප්ලාස්මී ජාලිකා කියන්නේ. ඔයාලා මොකුත්ම දන්නේ නැහැ කියන්නේ. ඒත් දන්නවා කරුණු. මොනවද? ශාක සෛලවල හා සප්ත සෛලවල ඇත ජීවි ඉන්ද්‍රියකාව. ඉවරයි. හරි. නේ? කරුණු 18ක්. පැහැදිලි. ඔය විදිහට කරුණු 40ක් කතා. පැහැදිලිනේ? ආයෙත් ආය අහන්න දෙයක් නැහැ නේ මේක ගැන. ඉතින් ඕක තමයි දරුවෝ කියන්නේ පාඩම් කරන ශෛලිය ඕක. ඕක ස්ටයිල් එකක්. ඕක ස්ටයිල් එකක් කරගන්න. එතකොට පුළුවන් දරුවෝ කියන්නේ මේවා හොයන්න. හොයන්න නැතුව බෑ. සින්දුවන්තස් ප්‍රාස්මී ජාලිකා ගැන දන්නව කරුණු දෙක. මොනවද? ශාක සෛලවල ඇත, සප්ත සෛලවල ඇත. අජීවි ඉන්ද්‍රියක. රික්තකේ ගැන අහනවා කියන්නේ. අර කියන මොනවද? ශාක සෛලවල පමණක් අජීවි ඉන්ද්‍රියක. කරුණු දෙක. සෛල විද්‍ය ගැන අහනවා කියන්නේ. කියන්නේ මොනවද කියන්නේ? අජීවි ඉන්ද්‍රියකාව. ශාක සෛලවල හා සප්ත සෛල ශාක සෛලවල පමණක්. කීයක් ඉවරයි? නෑ ඉන්න. ලියන්න ඕනේද? බය වෙන්න එපා. බය වෙන්න එපා. බය වෙන්න නෑ. අජීවි ඉන්ද්‍රියක දෙකයි තියෙනවා. මොනවද අජීවි ඉන්ද්‍රියක දෙක? එකක් රික්තකය අනිත් එක සෛල විත්‍ය. අනිත් ඔක්කොම ජීවි. හරිනේ? අනිත් ඔක්කොම ජීවි. හරිනේ? කොහොමද? ඒව chart වල තියෙනවද? chart වලින් ඕව ගන්නවා. ලස්සනට chart වලින් ගන්නවා. කොහොම පාඩම් දැන් කොහොම කිව්වට කොහොමත් නෙමෙයි ඕව පාඩම් කරගන්න. කොහොමද ඕව පාඩම් කරන්නේ? ඊට වඩා දේවල් තියෙනවා. කොහොම පාඩම් කරන්නේ? ඒ කියන්නේ ඔය කියලා දුන්නට කොහොම පාඩම් කරන්නේ නෙමෙයි. ඒව බොරු වෙන. පාඩම් කරලා ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා. මේ ලියන උඩින් ඉඳන් පල්ලයට උන් බලන්න. පාඩම් එකට දැන් කියලා දෙද්දි මම උන් කියලා දුන්නාට ලියද්දි මම ඊට වඩා සුපිරි ක්‍රමයක ලියනවා. ඉන්න. නියෂ්ටි ඒක කියන්න ඕන පිළිවෙලක් තියෙනවා. කැමති විදිහට ලියන්න බෑ. ඉතින් මයිටොකොන්ඩ්‍රිය 3
अंतःप्लास्मीय जालिका रालू सिनी राइबोसोम गोल्गी देह හරිතලා මොකක් හරි ලියපු නැති එකක් තියෙනවා නම් කියන්නේ රික්තක සයිලි මේ අතරින් නොලිවිච්ච ආහාර පිට දෙක ලියුම හරි කොහොමද ලියන්නේ මෙන්න මෙහෙමයි මේ බලන්න කරුණු ටික ලියවෙන්නේ මෙහෙමයි මෙන්න මෙහෙම මේ දෙක අජි මෙතෙන්ද මෙතෙන්ද ජි හරිනේ කරුණු උතන ඉවරයි කියද්ද 8ක් ඉවරයි ඊට පස්සේ ඊළඟ සත්ත්ව සෛල ආශාක සෛල ලස්සන ලියුම දැන් මේ ක්ලාක් එක මේ දැන් පොඩ්ඩක් මම නේ හදන්න ඔයාලා ලස්සන හදන්න මම කියන්න නම් ඉන්න ලියා ගන්න ස්ටයිල් එක කියලා දෙන්න ෂාක් සෛල ඔන්න ඔයයි දැන් බලන්නකෝ දැන් හරි ඔන්න ඔය කිව්ව කතාව තමයි තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන් තියෙන ඔක්කොම මේ මෙතෙන් තියෙන ඔක්කොම G ඊට පස්සේ අනිත් chart එකකින් එනවා මෙතන ඉඳන් මෙතෙන් යනකම් තියෙන ටික මොනවද තියෙන්නේ ශාක හා සත්ත්ව සෛල මේකේ තියෙන්නේ ශාක සෛල වල විතරයි මේ දෙන්න G ඕන් දැන් කරුණු ටික ඉවරයි ඒව ලිවෙන්නේ නැහැ පුතා ඒව වැඩක් නැහැ කේන්ද්‍ර දෙකේම ඒක මේකට අදාළ නැහැ නේ තෝරන්න අපිට පුළුවන් විභාජන කොටස දිගම ගන්න ඒව මේකට අදාළ නැහැ ඒව ගැන අහන්නේ නැහැ නේ හරි නේද හරි පුතා ඒකේ ප්‍රශ්නයක් නැහැ එහෙම තමයි දරුවෝ මේ ඒකම තමයි හැබැයි තවත් විදියකට ඒකයි සෛල ප්ලස් පාට ලිව්වේ නැහැ සෛල ප්ලස් පාට ලිව්වේ නැහැ සෛල බිත් ලිව්වම සෛල බිත් ඔක්කොම හරි නමෙම හරි මෙතන දෙකක් තියෙනවා නේ 1 2 3 4 1 2 3 4 5 6 7 8 9 හරි මේක දෙකට ගන්නවනේ ඒක නිසා තමයි හරි ඊට පස්සේ තව තියෙනවා ඊළඟට ඔන්න දැන් 27 කරුණු 27ක් ඕන දැන් ඊළඟට යන්නේ ඊළඟ කාර්යය දරු මම ඉස්සෙල්ලා කිව්ව පොඩ්ඩක් මතක තියාගන්න ඒක පටල දී පටල මතක තියාගන්න ඕනේ ඒක පටල මේ ඉන්ද්‍රිකා දී පටල මේ ඉන්ද්‍රිකා ලියාගන්න ඕනේ මතකද දී පටලේව මම දී පටලේවට ඉදි ගන්නවා දී පටල මේ ඉන්ද්‍රිකාවට ඉදි ගන්නවා න්‍යෂ්ටිය දී පටල මයිටොකොන්ඩ්‍රියම දී පටල හරිතලවයේ දී පටල හරි හරි ඉවරයිනේ අනිත් ඒවා මොනවද ඒක පටල ඉන්ද්‍රිකා හරි බලන්නකො එහෙනම් දැන් කරුණු 27යි මොනවද කරුණු 27 මේ නිල් පාටින් රවුන්ඩ් කරේ දී පටල මේ ඉන්ද්‍රිකා මේ ඇවිල්ලා දී පටල මේ ඉන්ද්‍රිකා ඒක අපි පුළුවන් හතරින් chart එකේ සංකේතයක් නැත්නම් මේකෙන් දාගන්න පුළුවන් මේ නිල් පාටින් දාගත්තේ දී පටල මේ ඉන්ද්‍රිකා දැන් කරුණු 27ක් ඉවරයි ඔයාගෙන් අහනවා කියන්නකො හරිතලවය ගැන ඔයා කරුණු තුනක් දාන්න මොනවද කරුණු තුන ජීවී ඉන්ද්‍රිකාවකී ශාක සෛල වල පමණක් ඇත හරි නිල් පාටින් කොටු කරා දී පටල අර කිව්ව පටල දෙකක් තියෙනවා දී පටල මේ ඉන්ද්‍රිකා වගේ රයිබෝසෝම ගැන අහනවා කියන්නකො ඔයා දන්නවා ජීවී ශාක හා සත්ත්ව සෛල වල ඇත දී පටල නැත්නම් අනිත් පටල ඒක පටල මේ ඉන්ද්‍රිකා වාගෙන් අහනවා කියන්නකො අන්තස් ප්ලාස්මේ ජාලිකාව වල රළු ගැන ඔයා දන්නවා කරුණු දෙක මොනවද කරුණු දෙක ජීවී ශාක හා සත්ත්ව සෛල වල ඇත ඊළඟ කාරණේ මොකද්ද ඒක පටල මේ කරුණු 27යි විභාගෙදි රචනා ලියන්නේ නැහැ නේ දරුවෝ ඔන්න පාඩම් කරලා ඉවරයි 27ක් ඉවරයි තව මම කිව්වනේ 45ක් තියෙනවා කියලා සමහර අය කියනවා නමුත් මම කියනවා මම 40ක් කියලා දෙන්නම් කියලා කිව්වේ නෑ 40ටත් වඩා කියලා දෙනවා නමුත් දැනටම 27ක් ඉවරයි තාම මොකුත් කරලත් නැහැ හරි නියමයිනේ හරි දැන් chart එක ගහන්නකො දැන් අද දවසේ 40ම මම උගන්වන්නේ නැහැ ඒක නිසා දරුවෝ මේ පිළිවෙලට ඉස්සරෝම chart එකක් ගහන්නකො මේ මොකුත් ලියන්නේ නැතුව chart එකක් ගහන්න මේ කෙලවර ඉඳන් පිළිවෙලට බලන්න මේ පිළිවෙලට ගන්න න්‍යෂ්ටිය මයිටොකොන්ඩ්‍රියම අන්තස් ප්ලාස්මේ ජාලිකා රණුසිනිදු රයිබෝසෝම ගොල්ගි දෙහ හරිතලාව රික්තක සෛල බිත්ති හරි ඔය විදිහටම ගහන්න ඕනේ මේව ලියන්න යන්න එපා මේව ලියන්න යන්න එපා මොකද chart මම ලස්සන දෙයක් කියන්න හරි මාතෘකාව මේක කෙටි සටහනන්නේ දරුවෝ මේකින්ද කෙටි සටහනක් නිසා අය මොකුත් ලියන්න එපා සෛලගත ඉන්ද්‍රිකා කියලා ලිව්වත් කමක් නැහැ ඉතින් කෙටි සටහනක් හරි සෛලගත ඉන්ද්‍රිකා හරි
විභාගයට ආවද? හොඳයි. ඔයාලා හොඳින් එමුවනේ අර භෞතික විද්‍යාවට රසායන විද්‍යාවට විතරද ඉස්සරහට තියෙන කියලා නෑ කරු. ජීව විද්‍යාවට ඕන තරම් කෙලෙසක් තියෙනවා. ඉතින් අපි හදමු. ළඟදිම දවසක මම හදන්නම්කො ලොකු කෙටිසටහනක් මේ ශාඛා මොනවද? ජීවීන්ගේ ලාක්ෂණික පාඩම අපි තියෙන්නේ. පුෂ්ඨ වංශීන් අපුෂ්ඨ වංශීන් ඒ ටිකට හදන්නම්කො කෙටිසටහන තුනක් පාඩමම ඉවර කරන්න පුළුවන් විදිහට. හරි? කොහොමද හදන්නේ? බය වෙන්න දෙයක් නෑ. ඇඳ ගන්නකො සටහන. න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියම්, අන්තස්ප්ලාස්මී ජාලිකා රළු සිනිඳු, රයිබෝසෝම, ගොල්ගි දේහ, අරකලාව, රික්තක, සෛලනික. ලස්සන අඳින්න chart එක. න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියම්, අන්තස්ප්ලාස්මී ජාලිකා රළු සිනිඳු, රයිබෝසෝම, ගොල්ගි දේහ, අරකලාව, රික්තක, සෛලනික. දැන් මේ කෙටිසටහන පාඩම් මේ විදියට ඉගෙන ගත්තට පාඩම් කරද්දී අපි මේවා අභ්‍යන්තරයේ සියල්ලම කතා කරනවා මේ පාඩමේදී. මොකද අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ආවේ වල කරුණු 40. ඒකේ ඔය 27ක් ඔන්න මම දැන් කියලා ඉවරයි ඈ. හරි. කොහොමද ලියන්නේ මෙන්න මෙහෙමයි. chart එකේ මේවා අදින්න මේ විදියට. අර සරල වරහන් දාන්නේ ඒක පරණ කොට. දැන් මේ අලුත් විදිය මෙහෙමයි. මෙතෙන් දෙන්න. ශාකහා සත්ව සෛලව. ඇත. මෙතන. මේ ටික. මෙතන මේ ටික. ශාක සෛලවල පම්. ශාක සෛලවල පම්. ශාක සෛලවල පම්. එතකොට එක තීරුවක් ඉවරයි. හරි නෙමෙයි? මෙතන යනකම් ශාක හා සත්ව සෛලවල ඇත. කොතෙන් යනකම්ද? මෙන්න මේ ගොල්ගි දේහ දක්වා යනකම් තමයි ඒක. අනේ එතනින් ලස්සන නිර ගහගත්තා. ශාක හා සත්ව සෛලවල ඇත. මේ ටික ශාක සෛලවල පම්. ඊළඟට රික්තකය අහුවෙන්න ගත්තා. මේ ටික ජීවි යට ටික අජීවි. අජීවි. ඒ කියන්නේ ජීවි නෑ අජීවි කියන්නේ. ඊට පස්සේ තව තීරුවක් ආවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ තීරුවේ අපිට ඕන දේ කියනවා. මොකක්ද කියන්නේ? දී පාට පුටුව. දීපට. දීපට. ඒතර දීපටල කියන එක අතනින් බලනවා. ඒවා මේව කරලා තියෙන්නේ කොටුවක් නෙවෙයි. මේ තමයි කෙටි සටහන අලුත් කෙටි සටහන හදලා ඉන්නේ. මේ කෙටි සටහන අපිට ටිකක් මොඩිෆයි වෙන්න එපායි. ආයෙ වගේ හරි. දීපටල. ඒතකොට දීපටල කියන්නේ මේ දීපටල. න්‍යෂ්ටි දීපටල, මයිටොකොන්ඩ්‍රියම් දීපටල, අටතල දීපටල. අනිත් ඒවා එකපාරයි. හරි. කරුණු 27. ශාක හා සත්ව සෛලවල ඇත ශාක සෛලවල පමණි. ජීවීය අර්ථ ලැබෙන්නේ අජීවී. දීපටල. අනිත් ඒවා එකපාරයි. කියන්නේ විපාක පොදාපය දීපටල. පටල දෙකකින් වට වෙලා තියෙනවා. පස්සේ ඔය පැහැදිලි කරා. හරියට අච්චා. හරි. සටහන් කරලා ඉවරද? රික්තකය ඇවිල්ලා ඒක පටල නෙමෙයි. රික්තකේ දීපටල නෙමෙයි. දරුවෝ අද දවසේ අපි ඔතනින් පන්ති නවත්තමයි. අද දවසේ ඔතනින් පන්ති නවත්තමු. මේ ඊළඟ දවසේ එන දවසේදී ඉතුරු කරුණු ටික කතා කරමු ඈ. හරිනේ? හරි. ඊළඟ දවසේ ඉතුරු ටික අපි කතා කරමු. කවන්නේ නැහැ නේ. ආය පාරක් කියන්නේ මොනවද කියන්නේ? මෙතන ඉඳන් මෙතන මේ න්‍යෂ්ටිය මයිටොකොන්ඩ්‍රියම අන්තස්ප්ලාස්මීය ජාලිකා රළු සිනිඳු රයිබෝසෝම ගොල්ගි දේහ අරකලාව කියන ඒවා එකෙන් ගත්තාම මෙතෙන් එනකන් තියෙන ඒවා ශාක සෛලවල විතරයි තියෙන්නේ. මේ ටික තියෙනවා මොකේද? ශාක හා සත්ව සෛලවල මේ ටික තියෙනවා. මේ ටික තියෙන්නේ මොනවද? ශාක සෛලවල පමණයි. හරි. දැන් මෙතන ඉඳන් මෙතෙන් නැතනේ ආයෝය ජීවි. මේක ඇවිල්ලා අජීවි. මේක දීපටල මේක. ඒක තමයි. හරිනේ.
හරි දරුවෝ. දරුවෝ ප්ලාස්මා පටලේ ගත්තේ නැහැ. ප්ලාස්මා පටලේ වැඩක් නැහැ නේ අරගෙන ප්ලාස්මා පටලේ උගන්වද්දි කියමු. මොකද ප්ලාස්මා ගැන වෙනම අහලා නැහැ. ප්ලාස්මා ගැන දැන් මේක කතා කරද්දි මේ සෛල බිත්තිය ගැන කතා කරද්දි කියනවනේ සත්ත්ව සෛල වල අභ්‍යන්තරයේ සෛල ප්ලාස්මා ඇත කියලා ඒක හැදිච්ච විදිහෙම කියනවනේ. ඒකත් ඕනනම් ගන්න පුළුවන්. ඒක ගත්තනම් දරුවෝ ශාක සෛල වල සත්ත්ව සෛල වලක් තියෙනවා. ඒ වගේම ජීවී පටලයක්, ඒ වගේම දී පටල නෙවෙයි ඒක පටල ඉන්ද්‍රිකාවක්. ඉන්ද්‍රිකාවක් විදිහට අපි ඒක සලකන්නේ නැහැ. අන්න ඒකයි ඒක ගත්තේ නැත්තේ. ඒක මේකට ගත්තේ නැහැ. හැබැයි නෝට් එක ලියද්දී ඒව කතා කරනවා. හරිනේ?